Good afternoon to you all. අපි වෙලාව හරි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ. දැන් ඉන්නවා 15ක් 16ක් විතර ජොයින් වෙලා ඉන්නවා. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ඇහෙනවද? පේනවද? Can you hear me and can you see me? ඇහෙනවද? පේනවද? Right? Please respond sir. Yes, okay right. හරි. අපි පටන් ගමු එහෙනම්. දැන් පාඩම් කීපයක්ම ඔයගොල්ලෝ අතේ තියෙනවා. පාඩම් කීපයක්ම ඔයගොල්ලෝ අතේ මොනවා හරි තිබුණොත් මට කියන්න ඕනේ. පාඩම් කීපයක්ම ඔයගොල්ලෝ අතේ තියෙනවා. අපි දැන් ඒක ඩිස්කෂන් එක පටන් ගමු. මම හිතන්නේ මම කැමති අද අනික් නතර කරපු තැනට යන්න ඉස්සෙල්ලා මෙන්න මේක පොඩ්ඩක් මතක් කරන්න ඕගොල්ලන්ට මෙන්න මේ ශ්‍රී ලංකාවේ පරාටේ බලය කියන පාඩම ඇතුලේ මම එදා ගයිඩ් කරා වගේ මතකයි ඔයගොල්ලන්ට. මේක ඇතුලේ පාඩම් තුනක් තියෙනවා. right? මේක ඇතුලේ පාඩම් තුනක් තියෙන එකක් තමයි ශ්‍රී ලංකාවේ පරාටේ බලය, ණයාපසුයක කාර්යක්ෂම ණයාපසුය කර ගැනීම අවශ්‍යතාවය, ආදී වශයෙන් ඊට පස්සේ COVID-19 මේ බලපෑම සහ මේ මුදල් ණයට දෙන ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. ඒ වගේ මාතෘකා තුනක් එක්ක තියෙන්නේ. මේක සම්පූර්ණ මම කතා කරලා ඉවර කරාද? මට කරුණාකරලා කියන්න මොකක්ද අපේ කියලා. මේ මම දැන් මේ පෙන්නපු ලෙසන් එක මෙන්න මේ ලෙසන් එක. මේ ලෙසන් එක සම්පූර්ණ මම කතා කරලා ඉවර කරාද? ආග කොටසක් ඉතුරු කරාද? මට චුට්ටක් එක කවුරු හරි මතක් කරන්න. මොකද ඒක ඉවර කරලා ඉස්සරහට යන්න ඕන. ඉවර කරලා ඉස්සරහට යන්න කියන්න කරුණාකරලා මුලින් ඉඳලම ක්ලාස් එකේ හිටපු ළමයි. මේක ඇතුලේ තියෙන ඉතුරු කොටස් දෙකත් මම ඉවර කළාද? මම මේක නම් ඔයගොල්ලන්ට ගයිඩ් කරා මේ ශ්‍රී ලංකාවේ පරාටේ බලය මට මතකයි කියවන්න කියලා. ඉතුරු පාඩම් දෙක මම සාකච්ඡා කරේ නැද්ද? පස්සට තිබ්බද? නිමාෂා දැන් ජොයින් වුණා. මට කවුරු හරි රෙස්පොන්ස් කරන්න? මට කෙනෙක් රෙස්පොන්ස් කරලා දෙනවා ඩිසේරම් කෙනෙක්. කවුරු හරි කමන්න රෙස්පොන්ස් කරන්න. මම ඒක සම්පූර්ණ කළාද? මට මතක හිටිට කරේ නෑ. චුට්ටක් කියන්න ප්ලීස් ඉක්මන් කරන්න. ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා. ගොඩාක් අපිට ඩිස්කස් කරන්න බැරි වෙන නිසා මම ඔයගලන්ට ගයිඩ් කරන්න යන්නේ සමහර ලෙසන්ස්. මොකද හේතුව මම ඩිස්කස් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන ටික කතා කරන්න ඕන. සමහර ඒවා ටිකක් දීර්ඝව තියෙන සමහර පාඩම් සිංහලෙන් තියෙන නිසා ඔයගලන්ට කියව ගන්න පුළුවන්. ඒවා මම කියවලා මොනවද කරන්න ඕන කියලා ගයිඩ් කරන්නම්. ඒකට තමයි මට අවශ්‍ය වෙන්නේ. මේක ඉතුරු ටික මම කතා කරන්න ඕන ඉස්සරහට යන්න ඉස්සෙල්ලා. ඒ නිසා කරුණාකරලා මට කියන්න මොකද්ද මෙතන මේ උනේ කියලා. මේ පාඩම් දෙක ඉතුරු දෙක ඇතුළේ දෙක මම කතා කරන්නේ නැද්ද කියලා. දැන් 16ක් විතර ජොයින් වෙලා ඉන්නවා. මුලින් ඉඳලා ක්ලාස් එකේ හිටපු අයට මේක අදහසක් ඇති. කාටවත් අයිඩියා ගන්න නැද්ද? මම කියන එක ඇහෙනවද ඔයගොල්ලන්ට? මම ඇහෙනව නේද? right. please ඉක්මනට රෙස්පොන්ස් කරන්න. වෙලාව යනවා. right. මම එහෙනම් ඒ පාඩමේ මම ඔයගොල්ලන්ට කියව ගන්න ඕන ටික ගයිඩ් කරන්නම්. ටක් ගාලා පාඩම් මේක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන පරාටි බලය. මේක ආරම්භය කොහොමද? මේකේ වටපිටාව කොහොමද හැඳින්වීම? එයා දේවල් මූලික හරිය තියෙන ඔයගොල්ලෝ කියව ගන්න. right. ඊළඟ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති සහ පරාටි බලය. open economic policies එක මම මේ කතා කරා මේ ටික කලින්. නිදහස් ආර්ථික ප්‍රතිපත්ති එක්ක පරාටි බලය කොහොමද ක්‍රියාත්මක වුණේ ඉස්සරහට ගියේ කොහොමද කියන එක ඊළඟ කොටසේ කතා කරනවා. ණය කර ගැනීම විශේෂ විධාන පනත. ඔය පරාටි බලය තැන් තැන් වල තිබිච්ච පරාටි බලය එක තැනකට ගේන්න. එක තැනකට ගේන්න අවශ්‍යතාවය අනුව ණය කර ගැනීම විශේෂ විධාන 52ක් සම්මත කරා. ඒ ගැන තමයි උතන සඳහන් වෙන්නේ. ඒ ගැන මම ඔයගලන්ට සාකච්ඡා කරා. right. පනත. ඒ අනුව ඒ ටික මම ඔයගලන්ට කතා කරලා තියෙනවා. මම විස්තර කරලා කිව්වා. ඊට කාර්යක්ෂම ණය කර ගැනීමේ ක්‍රියාවලියක වැදගත්කම. right. මේක ඔයගලන්ට ක්‍රෙඩිට් වලට ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වලට වැදගත් වෙනවා. කොහොමදත් ඔයගලන්ට මේක වැදගත් වෙනවා. මොකද ක්‍රෙඩිට් රිස්ක් එක පැත්ත. ඔයගලන්ට අපි කතා කරනවා ඉස්සරහට ඔයගලන්ගේ බැංකු නොවන මූල්‍ය කටයුතු සම්බන්ධිනුත් තියෙන අවදානම්. ඒ කියන්නේ ලික්විඩ් රිස්ක් එක වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් රිස්ක් එක වෙන්න පුළුවන්. ඊළඟට ඒ ආදි වශයෙන් ලීගල් රිස්ක් එක වෙන්න පුළුවන්. රිස්ක් පැත්ත අපි කතා කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ක්‍රෙඩිට් රිස්ක් එක පැත්තට නැත්නම් NPL එක NPL මැනේජ්මන්ට් පැත්තේදී කාර්යක්ෂම ණය කර ගැනීමේ ක්‍රියාවලියක වැදගත්කම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි මේ සටහනේ තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ කියවන්න මම මෙයා සාකච්ඡා කරා. මට මතකයි. right. ඒ ටික මතකයි මට. right. ඊළඟට ඔව් ඒ ටික ඒක ඉවරයි ඒ කොටස. ඊට පස්සේ තියෙනවා
COVID-19 සහ ශ්‍රී ලංකාව අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම. මේක විශේෂයෙන් මේවා ආශ්‍රයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද COVID දැන් උපරිම මට්ටමට ඇවිල්ලා තියෙනවා ලෝකෙ පුරාම ව්‍යසනයක් විදිහට. ආරම්භය කොහොමද මේකේ හැඳින්වීම, මේ මූලික ආරම්භුනේ කොහොමද, ඒකේ පැතිරලා ගියේ කොහොමද ආදී වශයෙන් ඒ කාරණා මේකේ තියෙනවා. ඊට පස්සේ පැතිරි ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම සහ පාලනය කිරීම ආදී සම්බන්ධව අපි මේ කොටස තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මම කිව්වා කියව ගන්න කියලා. ඒක සරලව විස්තර කරලා තියෙනවා. රයිට්. ඊට පස්සේ ශ්‍රී ලංකාවට COVID-19 වසංගතයේ ආර්ථික බලපෑම. මෙන්න මේ කොටස ඉතා වැදගත්. අනිත්වත් වැදගත්. මේක විශේෂයෙන්ම ඔයගොල්ලෝ බාරක් දාලා කියන්න ආර්ථික වශයෙන් අපිට බලපාන්නේ කොහොමද කියන එක. රයිට්. තව විස්තර තියෙනවා මේකේ අලුත් තොරතුරු මම ඔයගොල්ලන්ට පාඩම් මාලාව ඉවර කරන්න ඉස්සෙල්ලා ලබා දෙන්න සූදානම්. රයිට්. ලබා දෙන්න සූදානම්. වසංගතයේ ආර්ථික බලපෑම මේක කියවන්න. විශේෂයෙන් මේ කොටස කියව ගන්න ඕන ඕගොල්ලෝ. රයිට්. ඊට පස්සේ ඒ විදිහට මේ පාඩම ගලාගෙන යනවා. ඊට පස්සේ ආර්ථික යථාර්ථයට පත් කිරීමට පියවර ක්‍රියාත්මක කිරීම මොනවාද ගත්ත පියවර ඒ වගේ ආදී කාරණා මේක කතා කරලා තියෙනවා. ඊට පස්සේ මූල්‍ය ප්‍රතිපත්ති මේ ක්‍රියාමාර්ග, එතකොට මේ කොහොමද ප්‍රතිපත්ති පොලි අනුපාතන වෙනස් කරේ, ඒ වගේම ද්‍රවශීලතාවය ඇති කරගන්න ගත්ත ක්‍රියාමාර්ග, ණය ආපසු අය කර ගැනීම සම්බන්ධ වුණ සහනයන්, ඒ ආදී කාරණා ඒක කතා කරලා තියෙනවා. රයිට්. ඊළඟට ඊට පස්සේ ඒ විස්තර කරලා තියෙනවා පහළට. ඊට පස්සේ ඉදිරි දැක්ම කියලා අවසානයේ මේ ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ මාතෘකාව තමයි ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. රයිට්. මේක. ඒතර මේකත් ඇත්තරම මම ඔයගොල්ලන්ට මේක මම පොඩ්ඩක් මතක් කරලා කිව්වා එදා ඔයගොල්ලන්ට මේක කියව ගන්න කියලා. මේකට ආසන්න උදාහරණයක් මම කිව්වා මේ විරිහාන ප්‍රදේශයේ ත්‍රිවිල් රථ සංගමයක නිලධාරියෙක් මේ එක සමාගමක් විසින් පහර දීලා මිය ගියා. ඒ සිද්ධිය අරගෙන මට මතකයි මම පැහැදිලි කරලා දුන්නා ඔයගොල්ලන්ට මේ වගේ අපි ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරන ආයතන තියෙනවා. නමුත් නියාමනය නොකරන නමුත් සමහර විදියට හයර් පර්චේස් වෙන්න පුළුවන්, ලීසින් ආකාරයේ වෙන්න පුළුවන්, ණය ලබා දෙන අවිධිමත් ආයතන තියෙනවා. ඒතර ඒවා වගේ නියාමනය කිරීමේ අවශ්‍යතාවය තමයි මේ කතා කරන්නේ. හැඳින්වීම තියෙනවා. ඇයි මෙහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ? මේ කොහොමද බලපෑම එන්නේ විධිමත් අංශයට? ඒ ආදි වශයෙන් මේ කාරණා මේක කතා කරලා තියෙනවා. රයිට්. ඔයිතින් මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ වැදගත්කම. මුදල් ණයට දීම කියන්නේ මුදල් ව්‍යාපාර නෙවෙයි. ණයට දීම පමණයි. ඒතර මුදල් ව්‍යාපාර කියන්නේ මොකක්ද කියන එක අපි වෙනම කතා කරා. අනවසර මුදල් ව්‍යාපාර වගේ මුදල් ව්‍යාපාරයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම තැන්පත් බාර ගන්න ඕන, ණය දෙන්න ඕන, ඒ වගේම තැන්පත් බාර ගන්න ඕන, ආයෝජනය කරන්න ඕන. එක්ක මේ දෙකම හෝ එකක් කරන්න ඕන තැන්පත් බාර ගන්න ගමන්. ඒ වෙනි ව්‍යාපාර තමයි මුදල් ව්‍යාපාර ගණයට වැටෙන්නේ. ඒතර එවැනි මුදල් ව්‍යාපාර නෙවෙයි මේ කතා කරන්නේ මුදල් ණයට දීමේ ව්‍යාපාර. සමහර ගමේ පොලි මුදල් වෙන්න පුළුවන්. වෙනත් සමිති සමාගම් වෙන්න පුළුවන්. වෙනත් ව්‍යාපාර සමාගම් වෙන්න පුළුවන්. අන්න එවැනි ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ වැදගත්කම තමයි මේ කතා කරන්නේ. මේකෙදි විශේෂයෙන්ම මයික්‍රෝ, ඒ කියන්නේ ශුද්ධ ණය දීම සම්බන්ධව අවසාන හරිය කතා කරනවා. ඒවයින් ඇති වෙන අහිතකර ප්‍රතිවිපාක, ඒවා ආර්ථිකයට බලපාන්නේ කොහොමද? මේ ඒ වගේම කලාපීය අත්දැකීම් ගැන කතා කරා මේකේ. රයිට්. ඒවා කතා කරා. ඊට පස්සේ ශුද්ධ මූල්‍ය යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත. මොකද මේ දැන්ට තියෙන පන්ත අපි වෙනම පස්සේ කතා කරනවා ඕගොල්ලන්ට. ඒතර ඒකේ තියෙන අඩුපාඩුත් එක්ක මේකේ මේ කොටස අපි කතා කරන්න ඉතුරු කරා මට මතකයි. අපි දැන්ට බලාත්මක වන ශුද්ධ මූල්‍ය පනත කතා කරලා ඊට පස්සේ මේ යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත කියන කොටස කතා කරමු කියලා මට මතකයි මම ඕගොල්ලන්ට යෝජනා කරා. ඒතකොට සමාප්ති සටහන මේ ආදි වශයෙන් මේ නෝට් එක වැදගත් වෙනවා. මේක අනිවාර්යෙන් මතක් කරේ ඕගොල්ලන්ට මේ ආස්යෙන් ප්‍රශ්නයක් එන්න දින ඉඩකට ගොඩක් වෙලාට වැඩි මෙවැනි මේ කාරණා සම්බන්ධයෙන් නිසා අති විශේෂයෙන් මේවා කියව ගන්න ඕන. ඒ කියන්නේ අනිත් ඒවා කියවන්න එපා කියන එක නෙමෙයි. ඒවත් කියවන්න ඕන. රයිට්. මේ විශේෂයෙන්ම බාරක් දාලා කියවන්න ඕන. මේවා කරුණු පෙළගස්සලා මම මේවා අතුල් කරලා සටහන් හදලා තියෙනවා. ඒ නිසා මේවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අවධානය දාලා කියවන්න ඕන. රයිට්. හරිනේ මම ඉක්මනින් ගත්ත වෙලාව ගන්න නැතුව මේ කලින් කතා කරපු ගන්න නිසා පොඩි මතක් කිරීමක් කරන්න. රයිට්. හරි. අපි ඒක කතා කළා. රයිට්. රයිට්. ඊළඟට අපිට යන්න පුළුවන් මෙන්න මේ පාඩම තියෙනවා. ඊට පස්සේ මේක අපි කතා කරලා ඉවර කළා. ඊට පස්සේ මේක අපි කොටසක් අගහරිය ඉන්නේ. එතකොට දැන් මම මේ වේගෙන් කතා කරේ අර කලින් කතා කරපු පාඩම. රයිට්. ඒක ක්ලියර්ද ඔයගොල්ලන්ට? ඒක මම කලින් කතා කරපු එක මම ඉක්මනින් නැවත මතක් කරලා දුන්නා. මොකද සමහර ළමයි ඉන්නවා පස්සේ ජොයින් වෙච්ච අය ඉන්නවා. අතරමැදි ජොයින් වෙන අය ඉන්නවා. සමහරට මේවා ගැන නිසි වැටහීමක් නැති ළමයි ඉන්න පුළුවන්. රයිට්. දැන්ට මේනොට 26ක් ඉන්නවා ක්ලාස් එකේ. ප්ලීස් මට රෙස්පොන්ස් කරන්න. මාව ඇහෙනවා පේනවා නේද? එක ළමයෙක් රෙස්පොන්ස් කරලා තියෙනවා. others are okay. Bankers, non-bankers, school leavers,
ඕකේ නේද? රයිට්. ඕකේ රයිට්. හරි. 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 අපි යන් ඊළඟට අපි මතකයි ඊට පස්සේ මම ඔයගලන්ට දැන් කතා කරන්න යන්නේ අපි කතා කරමින් ඉන්නේ මෙන්න මේ පාඩම. රයිට්. ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධතිය. මට මතකයි මම ගිය සතියේ හෝ ඊට සතියේ කතා කළා. මේක ගෙවීම් පද්ධතිය ගැන නියාමන රාමුව ගැන මේවා අපි ඔක්කොම කතා කළා. රයිට්. ඊට පස්සේ මේවයි තියෙන මහ බැංකුවේ කාර්යභාරය ඒ ආදී කාරණා කතා කරලා මේකේ අවසාන හරියේ ගෙවීම් ක්‍රම සම්බන්ධව සහ සමහර උපමාතෘකා ගැන ප්‍රශ්න එන ඒරියාස් ගැන කීපයක් මම ඔයගලන්ට කතා කරා මට මතකයි. ඒවා මම වෙන වෙනම පැහැදිලි කරා. මේ තියෙන අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, තත්කාලීන දල පියවීම් පද්ධතිය, ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය, පොදු විද්‍යුත් අරමුදල් පැවරීමේ පද්ධතිය, ඊළඟට විද්‍යුත් මුදල්, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය, ස්වයංක්‍රීය රේල් යන්ත්‍රාංශ සේවා සඳහා පොදු යාන්ත්‍රණය කොමන් ATM ස්විච් එක, ඊළඟට සයිබර් ආරක්ෂණ අවදානම, ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම, ඒකින් කරන සේවාවන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් මොනවද කියන එක, ගෙවීම් කාඩ්පත් සම්බන්ධව, ඊළඟට අරමුදල් පැවරුම් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සම්බන්ධව වෙන වෙනමත් අපි කතා කරා මේ ක්‍රම ගැන. පොදුවේ එක බාස්කට් එකකට දාලා මෙතන කතා කරලා තිනවා. මේ වගේ ඔයගලන්ට ඇවිල්ලා තිනවා සමහර වතාවල ප්‍රශ්න ඇවිල්ලා තිනවා. මේ ඒ ආස්තෙන් තමයි මේ නෝට් එක හදලා තියෙන්නේ. රයිට්. ඊළඟට ජංගම මුදල්. ඒ ආදිවාසී මේකෙත් අපි අවසන් දක්වාම කතා කරා. රයිට්. රයිට්. හරි. මම ඒකත් ඔයාලට මතක් කරේ ඒකයි. රයිට්. ඊළඟට මේ කතා කරා. මේකෙත් අපි අවසන් කරා. මේ සටහනත් අපි මේ PowerPoint එක අවසන් කරා. රයිට්. මේක මම හිතන්නේ මම අවසන් කරා ඔක්කොම. ඒක අර නෝට් එකේම PowerPoint එක ගෙවීම් ක්‍රම සම්බන්ධව ණයපත්, හරපත්, අන්තර්ජාල බැංකු කටයුතු මේ දේවල් ඔක්කොම ඔයගලන්ට මතක් කරා. මොකද මට විශේෂයෙන් කියන්න ඕන මෙන්න මෙතනට අපි එනකන් කතා කරා මේ පාඩමේ. රයිට්. ජංගම දුරකථන මූලික කරගන්න මතකද ඔයගොල්ලන්ට? ක්ලියර් ටු ඕල්. මෙන්න මෙතන ඉඳලා ඉස්සරහට අපි නතර කරා. කතා කරා. ඉතින් අපි මෙතනින් නතර කළේ. රයිට්. හරි නේද? නේද? මෙතනලා ඉස්සරහට මේ PowerPoint එක කතා කරන්න තියෙනවා ඉස්සරහ ටික. රයිට්? ඉස්සරහ ටික කතා කරන්න තියෙනවා. ඔව්. ඕකේ. රයිට්. හරි. අපි ඒක ඉස්සරහට කන්ටිනියු කරමු. කරලා ඉස්සර පාඩම් වලට යමු. රයිට්. දැන් අපි මේ මෙන්න මෙතන දුරකථන හා බැඳුණු බැංකු සම්නිතෙන්ට නිකන් මම කතා කරා. අර මේ මොනවාද අන්තර්ජාලය හා බැඳුණු බැංකු සේවාවන් වගේම දුරකථනය හා බැඳුණු බැංකු සේවාවන් වලත් මෙන්න මේ දේවල් මේ පහසුකම් ලබා ගන්න පුළුවන්. රයිට්. මේ PowerPoint එක. රයිට්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන හා බැඳුණු ගෙවීම්. ජංගම දුරකථන සමග බැඳුණු ගෙවීම්. මේක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මගින් තොරතුරු හුවමාරු කරගනිමින් ගනුදෙනු සිදු කිරීම. රයිට්. මේකෙදි මේ වගේ මේ වම් අත පැත්තේ එක කොටසක් තියෙනවා, දකුණු අත පැත්තේ තව කොටසක් තියෙනවා. මේ වගේ කොටස් දෙකක් තියෙනවා. බලමු අපි වම් අත පැත්තේ. මේ වම් පැත්තේ තියෙන කොටස. රයිට්. මෙන්න මේ කොටස. රයිට්. මොකද ගනුදෙනුකරුවන් ගිනුම් පදනම් කරගනිමින් ජංගම දුරකථන මාර්ගයෙන් ගෙවීම් කිරීම. එතකොට bank led model එක මේකට කියන්නේ. The customer uses the mobile phone to obtain information about his her account and carry out banking transactions. අන්න ඒ විදිහට තමයි මේක වෙන්නේ. customer පාවිච්චි කරනවා utilize කරනවා mobile phone එක to obtain information. ඒකල තොරතුරු ලබා ගන්න about his her account. එයාගේ ගිණුම ගැන විස්තර ලබා ගන්න. අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ banking transactions කරනවා. අන්න ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ගිණුම් පදනම් කරන ජංගම දුරකථන මාර්ගයෙන් ගෙවීම් කිරීම. bank led model. ඒක එක මොඩල් එකක්. right? අනිත් එක තමයි විද්‍යුත් මුදල් ක්‍රමය. right? විද්‍යුත් මුදල් ක්‍රමය. මේකේ මොකක්ද අදහස් කරන්නේ? බලමු අපි. මේක මොකක්ද කියලා බලමු. මේක ඉංග්‍රීසි වලින් දාපු එක තියෙන මම ඔයාලට පැහැදිලි කරන්නම්. මේකේ අදහස් වෙන්නේ physical money is converted into e-money. ඒ කියන්නේ physical money අපිට පේන්න තියෙන අතට අහු වෙන මේ තියෙන physical මුදල් නෝට්ටු කාසි ඒ වගේ ඒවා ඒ වටිනාකම අපි කන්වර්ට් කරනවා e-money වලට and stored in mobile phone. එක ෆෝන් එකේ තැන්පත් කරගන්නවා ඒ වටිනාකම. open mobile phone systems in order to be used for payment. ගෙවල් මේ payment කිරීම ගෙවීම් කිරීම සඳහා ඒක පාවිච්චි කරන්න ඊට පස්සේ යොදා ගන්න පුළුවන්. ඒක තමයි විද්‍යුත් ක්‍රමය. අපි මේක ඉස්සරහට යමු. එතකොට මේක තවදුරටත් ඔයගලන්ට පැහැදිලි වෙයි මොකද්ද මේකෙන් කරන්නේ. මේ ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම්. දැන් මෙතන තියෙනවා පින්තූර දෙකක්. එකක් මේ ගොවි මහත්තයෙක් ලණුව මේ හරකෙක් බැඳපු ලණුව අතේ තියාගෙන ෆෝන් එක කනේ ගහගෙන ඉන්නවා ගොවි බිමක ඉන්නේ මේ.
කුඹරක වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් මොබයිල් ෆෝන් එකක් තියාගෙන මොබයිල් ෆෝන් එකක් තියාගෙන මැෂින් එකක් ගාව සමහරට මේක කම්පියුටර් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ATM මැෂින් එකක් වෙන්න පුළුවන්. එතන ඉන්නවා කෙනෙක්. ඔය දෙක පින්තූර දෙක තියෙනවා. ඒතකොට ජංගම දුරකථන මගින් භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම. පේමන්ට් කරන්න පුළුවන් ජංගම දුරකථන මගින්. කෙටි පණිඩයක් මගින් සම්බන්ධ වීම. ඒක තමයි වැඩ කරමින් අරමුදල් හුවමාරු. වැඩ කරමින් වැඩ කරන ගමන් while working he or she can transfer his money or any transactions. එහෙම කරන වැඩ කරමින් අරමුදල් හුවමාරු. ලංකාවේ 70%කට වඩා වැඩි පිරිසකට ජංගම දුරකථන තිබීම. ලංකාවේ අපි දන්නවා ඒ පහසුකම වැඩි පිරිසකට තියෙනවා. බැංකුවකට හෝ ATM බැංකුවකට යාමට අවශ්‍ය නොවීම. එතන මොනවද මේ කියන්නේ? ජංගම දුරකථන මූලික කරගත් ගේම් කියලා මේ අපි මෙතන පොයින්ට්ස් 6ක් කතා කරනවා. 5ක් කතා කරනවා. මොනවද? ජංගම දුරකථන මගින් භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම කරන්න පුළුවන්. ඒකත් එක ඇඩ්වාන්ටේජ් එකක්, වාසියක්. කෙටි පණිඩයක් මගින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තවත් වාසියක්. රයිට්? ඊට පස්සේ වැඩ කරමින් අරමුදල් හුවමාරු. ඒකත් කරන්න පුළුවන් පහසුවෙන්. ශ්‍රී ලංකාවේ 70%කට වැඩි මේ වගේ ජංගම දුරකථන තියෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙනවා. බැංකුවකට හෝ ATM මැන්ත්‍රයකට වුණත් යන්න අවශ්‍ය නැහැ. ෆෝන් එක ළඟ තියෙනවා නම් ෆෝන් එක හරහා SMS එකක් මාර්ගයෙන් සම්බන්ධ වෙලා නැත්නම් තමන්ගේ PIN නම්බර් එකක් තියෙනවා. ඒ හරහා ජොයින් වෙලා මේ ගනුදෙනු කරන්න පුළුවන්. රයිට්? මේවා ගොඩක් ලාන මේගොල්ලෝ කරන දේවල්. විශේෂයෙන් බැංකර්ස්ලා මේවා දන්නවා. බැංකර්ස්ලා දන්නවා. ස්කූල් ලීවර්ස්ත් මේවා දැනගන්න ඕන. නන් බැංකර්ස්ත් මේවා ගැන අදහසක් ඇති කරගන්න ඕන. හරිද? දැන් ඔයගොල්ලන්ට මේ කියාගෙන යන එක ක්ලියර් නේද? මේ කතා කරන්නේ ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම. රයිට්? හරි. දැන් ඔයගොල්ලන්ට මාව ඇහෙනව නේද? මාව ඇහෙනවනේ? රයිට්. අපි අර විස්තීර්ණ කාණ්ඩය ගැන කතා කරන්න ඕන. ඊට කලින් මට කියන්න දැන් මම මේ කතා කරන් යන්න කතන්දරය ඉතාලම වැදගත් ඔයගොල්ලන්ට. රයිට්? ඉම්පෝටන්ට්. දැන් ඉන්නවා 33ක් විතර ක්ලාස් එකේ ජොයින් වෙලා. right දැන් මාව ඇහෙනවද? පේනවද? can you hear me? ඇහෙනව නේද? පොඩි මෙතන මේ පොඩි දෝෂයක් ආවා. ඒකයි මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඉන්න කියලා කිව්වේ. right මාව ඇහෙනවද? පේනවද? හරි නේද? right okay right හරි. අපි පාඩම යමු. right හරි. එතකොට දැන් අපි කතා කරමින් හිටියේ මෙන්න මේ okay fine. මෙන්න මේ කොටස අපි නතර වුණේ. මොකද්ද? මූලික කාණ්ඩය, සම්මත කාණ්ඩය සහ විස්තීර්ණ කාණ්ඩය කියන කාණ්ඩ තුනෙන් අපි විස්තීර්ණ කාණ්ඩය ගැන තමයි කතා කරන්නේ. නියෝජිතයන් මගින් ක්‍රියාත්මක කරන ක්‍රමය. මොකද්ද වෙන්නේ? අදාළ බැංකුව විසින් පත් කරන නියෝජිතයන් ඉන්නවා. ඒතර ඒ සඳහා ඒ හරහා මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම. ඒගොල්ලෝ හරහා තමයි ඒ නියෝජිතයන් මගින් තමයි මේ ක්‍රියාත්මක වෙන ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉස්සරහට බලාගෙන යමු. ප්‍රධාන කාණ්ඩ තුන. මෙන්න බාරකාර ගිණුම් පදනම් කරගත් ජංගම ගෙවීම් සේවා, කස්ටෝඩියන් accounts. විද්‍යුත් මුදල් මිලදී ගැනීම, තැන්පත් කිරීම. මම කිව්වා අර ස්ටෝර් කරනවා කියලා ෆෝන් එකේ. අන්න ඒක මේ පෙන්නන්නේ. රයිට්? දැන් බලන්න මේකේ මෙයා මේ මූල්‍යයන්ට 500ක් ගෙවලා රයිට්? එයා 500ක් මේකේ ස්ටෝර් කරනවා. විද්‍යුත් මුදල් මිලදී ගැනීම, තැන්පත් කිරීම. එයාගේ ෆෝන් එකට ඒ 500ක ප්‍රමාණය ඇතුල් කර ගන්නවා. රයිට්? ඇතුල් කරනවා. රයිට්? ඊට පස්සේ මේ තියෙන්නේ විද්‍යුත් මුදල් බවට හැරවීම. රයිට්? ඒ කියන්නේ මෙයා මේක පාවිච්චි කරලා රයිට්? පාවිච්චි කරලා යම් ගෙවීමක් කරනවා. එතකොට මේක 400 දක්වා අඩු වෙනවා. රයිට්? 400 දක්වා අඩු වෙනවා. මුදල් ආපසු ගැනීම ගන්නවා කියන්නේ ආපසු ගන්නවා වෙන්න පුළුවන්. මොන හරියකට පේමන්ට් එකක් කරා වෙන්න පුළුවන්. එතකොට 400 දක්වා අඩු වෙනවා. ඊට පස්සේ තවත් point of sale එක POS එකට යනවා. ගිහිල්ලා බාරකාර ගිණුම් පදනම ජංගම ගෙවීම් සේවා. විද්‍යුත් මුදල් භාවිතා කරමින් ගෙවීම කිරීම. ඉතින් රුපියල් 10ක භාණ්ඩයක් කරන්නේ මේකෙන් එතන 390ට මේ බැලන්ස් එක අඩු වෙනවා. රයිට්? මේකෙන් 390ට අඩු වෙනවා. මේ විදිහට මේ සම්බන්ධව 2011 අංක 2 දරන ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ක්‍රම සඳහා වූ මාර්ගෝපදේශ ගයිඩ්ලයින් බාරකාර ගිණුම් පදනම් කරගත් ගෙවීම් සේවා. කියන්නේ කස්ටෝඩියන් account එක කරන ගෙවීම් සේවා. මේකේ විශේෂ ලක්ෂණ කියලා මේකේ කතා කරනවා. මේ තියෙන මේ විස්තර තමයි මේකේ තියෙන්නේ. රයිට්? බාරකාර ගිණුම් පදනම් කරගත් ගෙවීම් සේවා සැපිය හැකි වන්නේ මෙම මාර්ගෝපදේශ යටතේ බලපත්‍රයක් ලබාගත් සේවා සපයන්නන්ට පමණි. සර්විස් ප්‍රොවයිඩර්ස්ලාට විතරයි. මේ ගයිඩ්ලයින් එක යටතේ බලපත්‍රයක් ලයිසන් එකක් ගන්න ඕනේ මේ වැඩේ කරන්න. හැමෝටම කරන්න බෑ. ඒක පළවෙනි කොන්දේසිය. දෙවෙනි එක මෙම සේවා සැපයුම් කරන සිය බාරකාර ගිණුම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක පවත්වාගත යුතු තරයි. ඒ කියන්නේ
ලයිසන් කොමර්ෂල් බැංක් එකක ඒගොල්ලන් ගිණුම් පවත්වා ගන්න අතර ගනුදෙනුකරුවන්ගේ මුදල් එහි තැන්පත් කරන්න ඕන. ගනුදෙනුකරුවන්ගේ ලබා ගන්න මුදල් ඒ account එකේ deposit කරන්න ඕන. විද්‍යුත් මුදල්හි මුව අගය. ඒ කියන්නේ total එක. අගය සෑම විටම බාරකාර ගිණුමේ ශේෂය සමග සැසඳිය යුතුයි. මේ තියෙන්නේ custodian account එකේ 1000ක් තියෙනවා. එතකොට විද්‍යුත් මුදල්හි පාවිච්චි කරාම මේ විදිහට E500, D300, D200 they are using එකට එකක් balance වෙන්න ඕන. right? ඒක තමයි ඔය කියන්නේ. ඊළඟට ගෙවීම් යටිතල පහසුකම්. payment infrastructure. ඒ එකක් තමයි ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර ATM. right? 2008 සිට 2013 දක්වා මේක 13න් පස්සේ තව ඔයගලන්ට හොයාගන්න පුළුවන් අලුත් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් රිෆර් කරමු. මෙන්න මේ විදිහට ATM ඒ කියන්නේ automated teller machines 82කින් වර්ධනය තවත් මේ 13න් පස්සේ 14 15 21 දක්වා මේ ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි වෙලා ඇති. මේ වැඩිවීම පෙන්වන්නේ ක්‍රමික වැඩිවීම. right? අලුත් data බලන්න ඕන ඕගොල්ලෝ සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් රිෆර් කරන්න බලා ගන්න පුළුවන්. එහෙනම් මේම කාල සීමාව තුළදී අලෙවි කිරීමේ ස්ථාන point of sales 70කින් වර්ධනය වී ඇත. ඒ කියන්නේ මේ විදිහට 8 මේ ප්‍රමාණය 13 වෙනකොට මේ ප්‍රමාණය අනිවාර්යෙන් අද මේක තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. right? ඒ පැත්ත. අනාගත අපේක්ෂාවන්. අනාගත අපේක්ෂාවන්. පාත් සඳහන් ලියකියවිලි නැවත විමසා බැලීම. ඒ කියන්නේ මේ expectations. ගෙවීම් කාඩ් පත් සහ ජංගම දුරකථන ගෙවීම් නියාමනය කිරීම. දැන් මේවා නියාමනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන්ට ගොඩක් වෙලාවට මේවට මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. right? නියාමනය කිරීම. ඊට පස්සේ කවින්ද හරි පොඩි වැඩකට මම ළමයි ගෙන්න ගත්තා ඒකට කතා කරේ. හරි. ඕකේ. මේ එතකොට ගෙවීම් කාඩ් පත් සහ ජංගම දුරකථන ගෙවීම් නියාමනය කිරීම. ඊට පස්සේ ගෙවීම් හා පියවීම් පනත සම්බන්ධ විමසීම. මේවා ගැන නැවත විමසා බැලීමක් කරන පනත. Payment and Settlement Act එක. ඉතින් මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම්. Financial Market Infrastructure MFI. මූලධර්මයන් 24 සඳහා වන ඇගීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම හා අදාළ කරන ඔය ආදී වශයෙන් අනාගත අපේක්ෂාවන් තියෙනවා. right? මම මේකේ මේ PowerPoint එක හරහාත් ඔයගලන්ට යම් ආකාරයක දැනුමක් ලබා දුන්නා මේ දේවල් කොහොමද වෙන්නේ කියලා. right? ඒකත් අපි කතා කරලා ඉවර කරා. right? ගේම්ස් එක සම්බන්ධ ව්‍යාපාර. ඊළඟට ඒක අපි කතා මේකම තමයි අපි නෝට්ස් දෙකකින් වෙන වෙනම විස්තරාත්මකව කතා කරන. එක නෝට් එකක් තමයි මේක. මේ තියෙන්නේ මේක අපි ඔයගොල්ලෝ දැන්ටම කතා කරා. නෑ කපරාට බලන්නේ නෙමෙයි මේක. මේක කතා කරන්න තියෙනවා ඇත්තටම. ඊට කලින් එකක් අපි කතා කරා මේ PowerPoint එක. මේක තමයි නෝට් එක. right? ඒක අපි කතා කරලා ඉවර කරා. මේවයි මේ තොරතුරු තමයි සම්පින්ඩනය කළා PowerPoint එකෙන් අපි කතා කරේ. right? PowerPoint එක. මේකේ තවදුරටත් තව නෝට් එකක් තියෙනවා අපිට කතා කරන්න ගෙවීම අපි ඉම්ප්ලිමන්ට් සම්බන්ධව. ඒකත් අපි ළඟ තියෙනවා. ඔයගොල්ලෝ අතේ තියෙනවා දැන්. ඒක අපි ඊළඟට කතා කරන මේ තියෙන්නේ නෑ මේ PowerPoint එක. මෙන්න මේ නෝට් එක. මේ තියෙන්නේ ජාතික ගෙවීම් යාන්ත්‍රණය හේවත් කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් මාර්ෂිත පොදු ගෙවීම් යාන්ත්‍රණය. right? National Payment System Switch and Common Cards and Payment Switch. මේ ගැන සවිස්තරාත්මක තොරතුරු මේක ඇතුළත් වෙනවා. right? ඇතුළත් වෙනවා. නමුත් මම මේක කතා කරන්න ඕනේ. ඊළඟට අපි මේ මාතෘකාවත් කතා කරලා මේ payment and settlement පැත්තේ සැලකිය යුතු ප්‍රමාණයක් අපිට ඉවර කරන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් ඊට පස්සේ ඒ ආශ්‍රයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න කොහොමද කියලා සාකච්ඡා කරන්න ඉදිරි සතියකදී. මේක අපි කතා කරලා ඉවර කරන්න ඕනේ මේ පාඩම. right? ඒ නිසා අපි දැන් ඊළඟට මේ පාඩමට යනවා. හැබැයි ඒ වගේම ඔයගොල්ලන්ගේ අතේ තවත් සටහන් තියෙනවා. right? සරණාභරණ උකස් කියන මේ අලුතෙන් එවලා තියෙනවා. ඒකේ PowerPoint එකයි Word document එකයි. මෙන්න මේ data table වගේක් තියෙනවා. ඒකත් අපි කතා කරන්න ඕන. ඊට කලින් අපි මේ පාඩම යන්න කලින් අපි ඒ කොටස පොඩ්ඩක් කතා කරමු. මේ පාඩම අපි ඉවර කළා. right? මේ පාඩම ඉවර කරා. මෙන්න මේ data table එක ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. මෙන්න මේ ගැන. right? මේ ගැන කතා කරන්න ඕන. මේක ඔයගලන්ට අතට හම්බෙලා ඇති. දැන් මෙතන තියෙනවා බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් වල ශාඛා ව්‍යාප්තිය පළාත් අනුව. අපේ විෂය මොකද්ද? බැංකු නොවන මූල්‍ය ආයතන. එතකොට බැංකු නොවන මූල්‍ය ආයතන ගාම විශේෂයෙන් ඇතුළත් වෙන්නේ මොනවාද? විශේෂයෙන් කියන්නේ බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම්. දැන් මේ වගේ
ව්‍යාප්තිය. දැන් මේ තියෙන්නේ කොහොමද? මේ ව්‍යාප්තිය තියෙන්නේ පළාත් අනුව. දැන් මේ අලුත්ම සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක 2020 රිපෝට් එකේ තමයි මේ සටහන් සංඛ්‍යා සරණ මම ගත්තේ. රයිට්? ඒකේ තියෙනවා මධ්‍යම පළාතේ නම් 2019 අවසානයේ 20 අවසානයේ 160 166ක් වසර තුල වැඩි වෙලා තියෙනවා 2020. නැගෙනහිර පළාතේ දෙකක් වැඩි වෙලා තියෙනවා. උතුරු මැද පළාතේ 99 ඉඳලා 104 8ක් වැඩි වෙලා තියෙනවා. වයඹ පළාතේ 156 ඉඳලා 165 9ක් වැඩි වෙලා තියෙනවා. උතුරු පළාතේ 7ක් වැඩි වෙලා තියෙනවා. සබරගමුවේ 3ක් වැඩි වෙලා තියෙනවා. දකුණේ 11ක් වැඩි වෙලා තියෙනවා. ඌව පළාතේ 3ක් වැඩි වෙලා තියෙනවා. බස්නාහිර පළාතේ පමණක් 36ක් වැඩි වෙලා තියෙනවා මේ ශාඛාවන්. මොනවාද? මුදල් සමාගම් සහ කල්බත් සමාගම්. එතකොට 2019 අවසානයේ 1432ක් වූ ශාඛා ප්‍රමාණය 20 අවසානයේ 1517 දක්වා 85කින් වර්ධනය වෙලා තියෙනවා. මේවා ගැනත් දල වශයෙන් ඒගොල්ලන්ට හැඟීමක් තියෙන්න ඕන පළාත් වශයෙන් කොහොමද ශාඛා ව්‍යාප්තිය තියෙන්නේ. දැන් ඇත්තම බැලුවම දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මම ඔයගොල්ලන්ට කිව්ව මතකද මේ වෙනස්කම් සංසන්දනය කරද්දී මීට වඩා වැඩි ශාඛා ජාලයක් වැඩි ප්‍රමාණයක් බැංකු සතුව තියෙනවා කියලා. ඇත්තටම බැංකුවල සමස්තයක් වශයෙන් ගත්තම බැංකු ශාඛා ගත්තොත් මේ දෙකම නේ මෙතන මුදල් සමාගම් කල්බත් සමාගම් බැංකු ශාඛා ගත්තොත් සියලුම බැංකුවල මම කියන්නේ මහජන බැංකුව වෙන්න පුළුවන් ලංකා බැංකුව වෙන්න පුළුවන් ඒ ආදී වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. මම කියන්නේ මහජන බැංකුව ලංකා බැංකුව පමණක් එකතු කරත් මේ තියෙන සමස්ත ප්‍රමාණය ඉක්මවා යනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා විශාල ප්‍රමාණයක් ලංකා පුරාම විහිදුණු ශාඛා ජාලයක් බැංකු සතුව තියෙනවා. වාණිජ්‍ය බැංකු විශේෂ බැංකු. නමුත් මූල්‍ය සමාගම් කල්බත් සමාගම් ඒ තරම් පැතිරිච්ච ස්වභාවයක් නැහැ. නමුත් ප්‍රධාන නගර හැම එකම වගේ සැලකිය යුතු මට්ටමක ශාඛා ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ගැන අවබෝධයක් ගන්න ලැබෙනවා ඇති. සංඛ්‍යා සටහන. රයිට්? ඊළඟට මේ අනිත් එක තමයි බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් අංශයේ සේවාවන් අනුව සපයන ලද සමස්ත ණය සහ අත්තිකාරම්. ඒගොල්ලන්ගේ ඒ අංශයේ සේවාවන් මොන සේවාවන් කල්බදු වෙන්න පුළුවන්, කුලීපිට ගැනුම් වෙන්න පුළුවන්, සුරකුම් ණය අත්තිකාරම් වෙන්න පුළුවන්, උකස් ණය වෙන්න පුළුවන්, වෙනත් වෙන්න පුළුවන්, වෙළඳ මත දේපල මත ණය දීම වෙන්න පුළුවන්, තැන්පත් මත ණය දීම. ඒ කියන්නේ කෑෂ් බෑක් ලෝන්. ඒවා කොහොමද විහිදිලා ගිහිල්ලා තියෙන්නේ? ඒවයි කොයිතරම් ප්‍රමාණයකින්ද කියලා මේකේ දල වශයෙන් නේ අතරම 2020 අවසානයේ කොහොමද තියෙන්නේ කියලා මේකේ පෙන්නනවා. 19 20 දෙක සංසන්දනයක් තියෙනවා. රයිට්? එතකොට මේ දුඹුරු පාටෙන් වගේ තියෙන 2020 කහ පාට හුරු තියෙන 2019. ඒතර ඔයගොල්ලෝ පේනවා කල්බත් තමයි විශාල ප්‍රමාණයක් දීලා තියෙන මේ අංශයෙන්. ඒ වගේම සුරකුම් ණය සහ අත්තිකාර. ඒකත් සැලකිය යුතු අනිත් ණය වර්ග උකස් ණය වෙන්න පුළුවන්, වෙනත් වෙන්න පුළුවන්, දේපල මත ණය දීම, තැන්පතු මත ණය දීම. ඒවා අත වශයෙන්ම ඉච්චන ලොකු ප්‍රමාණයක් නැහැ. ඒතර ඔයගොල්ලන් මේකෙන් තේරෙනවා මේ බිලියන ගණන් වලින් මේ සංඛ්‍යා සටහන් දාලා තියෙන්නේ මේ බලපත්ලාභී මුදල් සමාගම් විශේෂ කල්බත් සමාගම් මූල්‍ය කරන අංශයේ ඒ අංශයේ ඒ සමාගම් වැඩිපුරම ඒගොල්ල ව්‍යාපාර කටයුතු කරන්නේ මූල් කල්බදු සහ විශේෂයෙන්ම සුරකුම් ණය සහ අත්තිකාරම්. කියන්නේ කොලැටරල් එක්ක ලබා දෙන ණය සහ අත්තිකාරම් මේ වගේ කල්බදු කුලීපිට ගෙනුම් යම් ප්‍රමාණයක් කරනවා. ඒක බව ඕගොල්ලන් මේ සංඛ්‍යා සටහනින් ඔප්පු වෙනවා. රයිට්? ඊළඟට මේ සටහනේ තියෙන්නේ බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් අංශයේ වත්කම් සහ වගකීම් ව්‍යුහය 2019 2020 සරලව මේකේ සටහන තියෙනවා. මේ මහ බැංකු වාර්තාවෙන් මම උපුටාගත්තේ. ඒකේ තියෙනවා වත්කම් පැත්තේ අපි දන්නවා අයදගත්ත බැලන්ස් ෂීට් එකේ ඔයගොල්ලෝ ණය සහ අත්තිකාරම් වත්කම් වල ප්‍රධාන අයිටමයක්. ආයෝජන තවත් වෙනත් තවත් වත්කම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ථාවර හා ජංගම වත්කම් ආදී වශයෙන් වෙනත් වත්කම් තියෙන්න පුළුවන්. ඒවා ඊටාම වටිනාකමින් අඩුයි. නමුත් වැඩිම වත්කම් ප්‍රමාණයක් ඒගොල්ලන් සම්මානිත වෙන්නේ මොනවයින්ද? ණය සහ අත්තිකාරම්. පේනවා 2019 නම් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 77ක්. ඒක 2020 ප්‍රතිශතයක් වශයෙන් 77ක දක්වා අඩු වෙලා තියෙන යම් ප්‍රමාණයකින් ඒ ප්‍රතිශතයේ ණය සහ ආයෝජන ප්‍රතිශතයක් 9.2යි. ඒක වැඩි වෙලා තියෙන 11.3 දක්වා 2020 දී. ඒ සංයුතියේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. වෙනත් ඒවත් 13.8 ඉඳලා 14.5 දක්වා වැඩි වෙලා තියෙනවා. වකීම් ප්‍රධාන වශයෙන් වකීම් තැන්පත් ලබා ගැනීම. රයිට්? තැන්පත්. ඒතර 52.8 ඉඳලා percentage එක 2019 2020 වෙනකොට 53.4 දක්වා වැඩි වෙලා තියෙනවා. සමස්ත ණය ගැනීම 28.3 ඉඳලා 23.4 දක්වා අඩු වෙලා තියෙනවා percentage එක ගත්තොත්. ඊළඟට ප්‍රාග්ධන මූලිකයන්ගේ කැපිටල් එක 14.2 ඉඳලා 17.7 දක්වා වැඩි වෙලා වර්ධනයක් තියෙනවා. ඒ විදිහට මේ වක්කම් සමූහයේ මේ ආකාරයෙන් තියෙන ඕගලන්ට මේක පැහැදිලි ඇති. රයිට්? අපි ඒකත් ඒ ගැනත් අපිට අවබෝධයක් තියෙන්න අවශ්‍ය නිසා මම මේ සංඛ්‍යා සටහන ඔයගලන්ට ඉදිරිපත් කළේ. රයිට්? එතකොට අපි ඊළඟට මේ ස්වර්ණාභරණ වලට යන්න කලින් මේකත් අපි කතා කරා
මෙන්න මේ පාඩම අපි ඊළඟට කතා කරන්න ඕන. මොකද මේ ගෙවීම් හා පියවීම සම්බන්ධ තව නෝට් එකක් ඕගොල්ලන්ට අපි ලීස්ට් කරලා තියෙනවා. මෙන්න මේ ජාතික ගෙවීම් යාන්ත්‍රණය හේවත් කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණය. දැන් හරිද? මෙච්චර කතා කරපු ටික ගැටලුවක් නැහැ නේද? ක්ලියර් නේ? ක්ලියර්. 36ක් ඉන්නවා ක්ලාස් එකේ දැන් මේ වෙනකොට. රයිට්. ඕකේ. දැන් කියන්න බෑන මම මේ වේගෙන් කතා කරන් ආවේ මේ කලින් මතක් කරපු ටික නිසා වේගෙන් ආවේ. අපි දැන් ගෙවීම් හා පියවීම කරන සම්බන්ධ එක නෝට් එකක් කතා කළා. PowerPoint එක කතා කරා. ඒකේ සමරි එකක් තිබුණේ. ආයි තව දීර්ඝව තියෙන නෝට් එකක් අපි කතා කරන්න යනවා. ඒ නිසා මේවා ඉතාම වැදගත්. මේ පාඩමයි අපිට කතා කරන්න වෙන්නේ නැහැ. මේව කතා කරාට පස්සේ ඊළඟට බලන්න වෙන්නේ ප්‍රශ්න. විභාගයට ආපු ප්‍රශ්න අපි කීපයක් සාකච්ඡා කරනවා. ප්‍රශ්න පත්‍ර රාශියෙන් අද කරන්න වෙලා නැහැ. ඊළඟ සතියක ඉදිරි සතියක අපි කරනවා මේ පාඩම ඉවර කරලා. ඒතකොට සමස්තයක් වශයෙන් මේ ඉතුරු නෝට් එකත් ඉවර කරාම ගෙවීම හා පියවීම සම්බන්ධව අපිට කතා කරන්න තියෙන 95ක් වගේම අපි කතා කරලා ඉවරයි. ඒ කතා කරලා ඉවර වෙනවා. ඒ නිසා මේ පාඩම වැදගත්. රයිට්? හරි. අපි යන් මේ පාඩමට මේක. National Payment Switch NPS. Common Cards and Payment Switch CCAPS. right? බලමු. මේක අපි හඳුනා ගැනීම කරමු. වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා මූල්‍ය ගන්ධනු කලට වේලාවට සිදු කිරීම ඉතා වැදගත් වන අතර. ඔයගොල්ලෝ ඒක දන්නව දැන්ට. ආර්ථික වර්ධනය වේගෙන් අත්පත් කරගන්න නම් ඒ සඳහා ගෙවීම් පියවීම් මූල්‍ය ගන්ධනු කලට වේලාවට සිදු වෙන්න ඕන. එම කටයුතු නිසි පරිදි සිදු කිරීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක්. කියන්නේ efficiency mechanism එකක් තිබීම අවශ්‍යයි. පැවතීම අත්‍යවශ්‍යයි. මිනිසුන්ගේ වෙනස් වන අවශ්‍යතාවයන්ට අනුව ඔවුන්ගේ මූලික ගන්ධන සිදු කිරීම සඳහා නව ගෙවීම් උපකරණ. ඒ කියන්නේ නවෝත්පාදන ගෙවීම් උපකරණ payment mechanism systems. නව ගෙවීම් හා පේවීම් ක්‍රමවේදයන් payment and settlement systems. පද්ධති systems දිනෙන් දින බිහි වෙමින් පවතී. මේවා ලෝකෙ පුරාම ලංකාවේ වගේම ලෝකෙත් දිනෙන් දින අලුත් ගෙවීම් හා ක්‍රමවේදයන් පියවීම් ක්‍රමවේදයන් බිහි වෙමින් පවතිනවා. ඒ අනුව පසුගිය දශක කීපය තුලදී මුදල් භාවිතයෙන් සිදු කරන ගනුදෙනු මෙන්ම මුද්‍රිත ලේඛන පදනම් කර ගනිමින් සිදු කරන ගනුදෙනු. කියන්නේ මුද්‍රිත ලේඛන පදනම් කරන්. ඒ කියන්නේ මුදල් වෙන්න පුළුවන්, වෙනත් චෙක් පත් වෙන්න පුළුවන්, මිනිමේ බිල් පත් වෙන්න පුළුවන්. ඒ වගේ ලේඛන පදනම් කරන ගෙවීම්. නැත්නම් මුදල් භාවිතයෙන් සිදු කරන ගනුදෙනු මෙන්ම මුද්‍රිත ලේඛන පදනම් කරන් සිදු කරන ගනුදෙනු වෙනුවට විද්‍යුත් ගෙවීම් ක්‍රමවේද ඉලෙක්ට්‍රොනික පේමන්ට් සිස්ටම්ස් ප්‍රචලිත වීමක් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ? මේ වෙන්නේ දැන් මේ දිනෙන් දින වැඩි දියුණු වෙන අවශ්‍යතාවය. right? වෙළඳපොළ සංවර්ධනය වීම. right? වෙළඳපොළ සංවර්ධනය වීම, තාක්ෂණය දියුණු වීම, ඒ වගේම අලුත් නව ගෙවීම් හා පියවීම් ක්‍රම ලෝකයේ අඳුනා ගනිමින් ඉස්සරහට යමින් ඉන්නවා. ඒතර ඒවත් එක්ක සාම්ප්‍රදායිකව ගෙවීම් කරපු මුදල් වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් ගෙවීම් ලේඛන උපකරණ වෙන්න පුළුවන්. චෙක්පත් වෙන්න පුළුවන්, මිනිමේ බිල්පත් වෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් ගෙවීම් උපකරණ වල භාවිතය ක්‍රමානුකූලව අඩු වෙමින් විද්‍යුත් ගෙවීම් ක්‍රම ඉලෙක්ට්‍රොනික පේමන්ට් සිස්ටම්ස් ස්විචස් වැඩි වෙන තත්ත්වයක් තමයි ලෝකෙ පුරාම දක්නට තියෙන්නේ. ඒතකොට ඒ අනුව අපේ ලංකාවේ ඒකට සරිලනාකාරට ගෙවීම් හා පේවීම් පනත ගෙනල්ලා ඒ අවශ්‍ය කරන නීතිමය බලතල ලබා දීලා මහ බැංකුවටත් රෝල් එකක් තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ නොයෙක් ගෙවීම් ක්‍රම අපි දැන් ටිකක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මහා පරිමාණ ගෙවීම් ක්‍රම, ඒ කියන්නේ RTGS වගේ, සිල්වර් පරිමාණ ගෙවීම් ක්‍රම, ස්ලිප්ස් වගේ, ඒ වගේම නිෂ්කාශන ක්‍රම ඒවා අපි ටික ටික දැන් කතා කරමින් ඉන්නේ. ඒතකොට මේක තමයි අද වෙනකොට තියෙන තත්ත්වය. right? ඒක තමයි තත්ත්වය. අපි බලමු නෝට් එකට යමු. ඒක තමයි තත්ත්වය. එතකොට විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ වඩාත් ප්‍රචලිත ගෙවීම් ක්‍රම ලෙස ගෙවීම් කාඩ්පත් ආශ්‍රිත ගෙවීම් ක්‍රම. කියන්නේ මේ කාඩ්පත් හැමෝලම මේ කාඩ් තියෙනවා. ඩෙබිට් කාඩ් වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් කාඩ් වෙන්න පුළුවන්. right? ගෙවීම් කාඩ්පත් ආශ්‍රිත ගෙවීම් ක්‍රම. ගෙවීම් කාඩ්පත් ආශ්‍රිත ගෙවීම් ක්‍රම, අන්තර්ජාලය පදනම් කරගත් ගෙවීම් ක්‍රම සහ ජංගම දුරකථන පදනම් කරගත් ගෙවීම් ක්‍රම දැක්විය හැකියි. මෙතන ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියෙනවා. විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ වඩාත් ප්‍රචලිත ගෙවීම් ක්‍රම. සමහර කෙටි ප්‍රශ්නයකට ඔයගොල්ලන් අහන්න පුළුවන්. විද්‍යුත් ලකුණු දෙකකට වගේ අහන්න පුළුවන් සමහරලා. එහෙම ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. සමහර ලකුණු 5කට වගේ විස්තර කරලා ලියන්නත් අහන්න ඉඩ තියෙනවා. විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ වඩාත් ප්‍රචලිත ගෙවීම් ක්‍රමවේදයන් මොනවද? පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. ඒක එකක් තමයි මොනවද? කාඩ්පත් ආශ්‍රිත ගෙවීම. right? ඊළඟ අන්තර්ජාලය පදනම් කරගත් අපි ඒක මොනවද කරන්නේ කියලා කතා කරා PowerPoint එකේ. ඊළඟ ජංගම දුරකථන පදනම් කරගත් ගෙවීම. ඔය දක්වන්න අපි ඒවා ටිකක් කතා කරා දැන්. ප්‍රධාන වශයෙන්
ඔය ගෙවීම් ක්‍රම තුල තුන අඳුර ගන්න පුළුවන්. මොනවාද? විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ ප්‍රචලිතම ගෙවීම් ක්‍රම හැටියට. රයිට්? මේ තුන. කාඩ්පත්, අන්තර්ජාල, ජංගම දුරකථන. රයිට්? එතන ආර්ථිකයේ සිටින විවිධ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවයන්. නොඑක් අපි දන්න ආර්ථිකයක රටක විවිධ පාර්ශවකරුවන් ව්‍යාපාරිකයෝ ඉන්නවා, විදම්හිමිවැලිකරෝ ඉන්නවා, ශිෂ්‍යයෝ ඉන්නවා, ඒ වගේම රජයේ සරකියා කරන පුද්ගලයෝ ඉන්නවා, ආනයන අපනයනකරෝ ඉන්නවා, වෙනත් ආර්ථික කටයුතු නියැලෙන නොඑක පාර්ශව ඉන්නවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සපුරාලමින් වඩාත් කාර්යක්ෂම වූ ගනුදෙනු ක්‍රම හඳුන්වා දීම. ඒ කියන්නේ efficiency payment system හඳුන්වා දෙන්න ඕන. සදා විවිධ උත්සාහයන්ගේ ප්‍රතිඵල ලෙස විවිධ ගෙවීම් ක්‍රම වර්තමානයේ එළි දක්වමින් සිටින අතර විද්‍යුත් ගෙවීම් කටයුතු පරිවර්තනීය යුගයක් පසු කරමින් සිටින බව පෙන්눔 කරයි. මේ විද්‍යුත් ගෙවීම් ක්‍රම යම් ආකාරයක පරිවර්තනීය යුගයක් පසු කරමින් ඉන්න බව පේනවා මේ තියෙන වර්ධනීය තත්ත්වයන් එක්ක. right? ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගනුදෙනු හා ජාතික ගෙවීම් යාන්ත්‍රණයේ ආරම්භය. ඔන්න දැන් මේක අපි හිස්ටරි එක පොඩ්ඩක් කතා කරනවා. බෑග්ග්‍රවුන්ඩ් එක කතා කරනවා. right? දැන් මේ නෝට් එකේ සමහර දේවල් කලින් කතා කරපු දේවල් වල සමහරට ඇතුල් වෙන්න පුළුවන්. සමහර ඒවා ඊට වඩා සවිස්තරාත්මකව නැත්නම් කලින් සවිස්තරාත්මකව කතා කරනවා. මෙතන සාරාංශගතව සමහර කාරණා කතා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්න එපා මේ එකම කාරණා නැවත නැවත කතා කරනවොත් මේ නෝට් එක හදනකොට සමහර කරුණු ඒ නෝට් එකට ප්‍රමාණවත් ආකාරයට විස්තර කරලා තියෙනවා. සමහර ඒවා සංක්ෂිප්ත කරලා තියෙනවා කලින් කතා කරනවා. ඒ නිසා ඒව ගැන ඔයගොල්ලෝ නැවත නැවත කතා කරාට වැඩි වෙන්නේ නැහැ. ඔයගලන්ට ඔළුවට යන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒකයි මම අදහස් කරන්නේ. ඒ නිසා ඒක අපි හොඳට සාවධානව මේ සටහන එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අවශ්‍යයි. right? right. මේක ආරම්භය ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගනුදෙනු ඉලෙක්ට්‍රොනික පේමන්ට් හා ජාතික ගෙවීම් යාන්ත්‍රණයේ ආරම්භය. ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගෙවීම් කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීමේදී 1980 දශකයේදී මේක දශක කිහිපයකට කලින් දශකයේදී ශ්‍රී ලංකාවේ බැංකු ශාස්ත්‍රයේ සිදු කරන ලද නව හඳුන්වා දීම. ඒ කියන්නේ මේ දශකේ තමයි විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙන්නේ 1977 කාලේ ඊන් පස්සේ ඔය 80 දශකේ 79 80 දශකේ තමයි බැංකු ශාස්ත්‍රයේ සිදු කරන නව හඳුන්වා දීම. විද්‍යුත් ගනුදෙනු වල ආරම්භය ලෙස අපට සැලකිය හැකි. මොකද්ද මේ ආරම්භය? ඒ අනුව 1986 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුව විසින් තම ගනුදෙනුකරුවන්ට මූල්‍ය ගනුදෙනු සිදු කිරීම සඳහා ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර automated tailor machine නැත්නම් ATM ක්‍රමය හඳුන්වා දුන්නා. ලංකාවට ඔය ATM machine අද පාවිච්චි කරන මුදල් ආපසු ගැනීම, මුදල් තැන්පත් කිරීම ආදී වශයෙන් ඒ මිනි ස්ටේට්මන්ට් ගන්න එක, account එකට මුදල් මාරු කරන එක, ඒ ආදී පහසුකම් අද වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. ඒකේ ආරම්භය තමයි 1986 හඳුන්වා දීපු මේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ක්‍රමය හඳුන්වා දීම. එතන විද්‍යුත් ගෙවීම් ශාස්ත්‍රයේ සම්දිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒක තමයි ටර්නින් පොයින්ට් එකක් ලංකාවේ 1986 මේ හඳුන්වා දීපු ATM machine. මෙම පහසුකම් හඳුන්වා දීමත් සමග ගනුදෙනුකරුවන්ට කස්ටමර්ස් එම යන්ත්‍රය හරහා තම ගිණුමේ මුදල් ආපසු ගැනීමට හා ගිණුමේ ශේෂය පිරික්සීමට හැකි විය. මුල් අවස්ථාවේ පුළුවන් වුණේ මොකද්ද? මෙන්න මේ දෙක පමණයි. මොනවද? ආපහු over the counter යන්න නැතුව withdrawals කරන්න පුළුවන්. ඒ වගේම යාගේ account balance එක බලන්න පුළුවන්. ගිණුමේ කොච්චර current balance එක කොච්චරද බලන්න පුළුවන්. balance inquiry එකක් කරන්න පුළුවන්. ඔය option දෙක පමණයි ආරම්භක අවස්ථාවේ තිබුණේ. right? ඔය option දෙක පමණයි ආරම්භක අවස්ථාවේ තිබුණේ. පිරික්සීමට හැකි වී. right? ඒ ආරම්භක අවස්ථාවේ. ඊට පස්සේ මෙසේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා සපයන සේවාවන් ක්‍රමයෙන් දියුණු වී අද වන විට ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා තම ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට ඒක අපි දන්නවා withdrawal කරන්න පුළුවන්. ශේෂය පිරික්සීමට අමතරව තම ගිණුම් අතර හා ඒ කියන්නේ එයාගේම current account savings account වෙන්න පුළුවන්, savings account වෙන්න පුළුවන්, එයාගේම ගිණුම් කීපයක් හෝ එකක් අතර දෙකක් අතර වෙන්න පුළුවන්. අතරහා පූර්ව ලියාපදිංචි කළ ගිණුම් අතර කලින් ලියාපදිංචි කරපු හඳුනාගත්ත ගිණුම් අතර අරමුදල් මාරු කිරීම fund transfer, චෙක් පොත් ඇනවුම් කිරීම, චෙක්පත් තැන්පත් කිරීම සහ බිල්පත් ගෙවීම ආදී සිදු කළ හැකියි. අද වෙනකොට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හැකියව තිබේ. තවද ගනුදෙනුකරුවන්ට අමතර ගාස්තුවකට යටත්ව වෙනත් බැංකුවක නැත්නම් මූල්‍ය ආයතනයක ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් භාවිතා කර තම ගිණුමේ ශේෂය පිරික්සීම සහ තම ගිණුමේ මුදල් ආපසු ගැනීමද කළ හැකියි. ඒක තමයි අපි කියන්නේ common switch එක. අපි ඉදිරියේ කතා කරනවා. ඒතර ගනුදෙනුකරුවෙකු ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාව තුල වෙනත් බැංකුවක මූල්‍ය ආයතනයක ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් භාවිතා කර තම ගිණුමේ ගනුදෙනු කටයුතු සිදු කිරීමේදී
ඊට අදාළ නිෂ්කාශන කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදු කිරීම සඳහා යාන්ත්‍රණයක් 2013 ජුනි මාසය දක්වාම නොතිබුණි. ඒ කියන්නේ මේක තේරුම් ගන්න ඕගොල්ලෝ දැන් අපි දන්නවා මුලින්ම අපි මේ කතා කරගෙන ඉන්නේ මුලින්ම ලංකාව තුළ ATM machines හඳුන්වා දුන්නා. ඔප්ෂන්ස් දෙකයි තිබුණේ. මුදල් ආපසු ගන්නයි ගිණුම් ශේෂය පිරික්සන්නයි. ඊට පස්සේ මේ තව වර්ධිත තත්ත්වයන් ඇවිල්ලා තවත් ඔප්ෂන්ස් කීපයක් ආවා. ඊට පස්සේ තමන්ගේ ගිණුමෙන් තමන්ගේ බැංකුවෙන් තමන්ගේ බැංකුවට අයිති ටේලර් මැෂින් එකකින් ATM එකකින් ගනුදෙනු කිරීමේ හැකියාව ඉක්මවා ගිහිල්ලා ඒක වර්ධනය වෙලා තමන්ගේ කාඩ් එක පාවිච්චි කරලා තමන්ගේ ගිණුමේ තියෙන මුදල් වෙනත් බැංකුවක ATM යන්ත්‍රයක් හරහා ගන්න පුළුවන් මේ කොමන් ස්විච් එක හරහා. එතකොට මේක මේ ගනුදෙනු පියවීම හා ගෙවීම කියන සම්බන්ධ යාන්ත්‍රණයක් අපිටම වූ යාන්ත්‍රණයක්. ලංකාවේ අපිටම ආවේනික වූ යාන්ත්‍රණයක් 2013 වෙනකම් තිබ්බේ නැහැ. එතකොට ඒකට අපි විදේශීය යාන්ත්‍රණවල සහයෝගය ලබා ගත්තා ඒ වෙනකම්. ඒ 1986 මේකම පටන් අරන් ක්‍රමිකව 90 ගණන් 2000 ගණන් 2010 11 12 ආදී වශයෙන් වර්ධනය වුණාට මේ තමන්ගේ කාඩ් පාත් තමන්ගේ ගිණුමේ තියෙන මුදල් වෙනත් බැංකුවක ATM යන්ත්‍රයක් කරා පාවිච්චි කිරීමේ ගනුදෙනු සිදු කිරීමේදී ඒ ගිණුම් පියවීම කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තුළ අපිටම වූ යාන්ත්‍රණයක් තිබුණා 2013 වෙනකම්. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. රයිට්? ඒක තමයි අපි ඊළඟ වර්ධනීය අවස්ථාවට යන්නේ. රයිට්. එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක තමයි ඔය කියන්නේ. රයිට්? 13 ජුනි මාස දක්වා නොතිබුණේ. එම නිසා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විසින් තම ගනුදෙනුකරුවන්ට ඉහත කී සේවාව ලබා දීමට ඊට අදාළ නිෂ්කාශන සේවාව ජාත්‍යන්තර ජාල සැපයුම්කරුවන් කරුවන් හරහා ලබා ගන්නා ලද අතර ඒ සඳහා නෙට්වර්ක් ෆැසිලිටි ගත්තේ ඉන්ටර්නැෂනල් ෆැසිලිටිස් හරහා. එම මූල්‍ය ආයතන වලට ඒ සඳහා විශාල විදේශ විනිමය පිරිවැයක් දැරීමට ඒ සඳහා ලොකු මුදලක් ගෙවන්න උනා. ඒ අනුව ගනුදෙනුකරු වෙනත් බැංකුවක මූල්‍ය ආයතනයක ස්වයංක්‍රීය ටේල යන්ත්‍රයක් භාවිතා කොට ගනුදෙනුවක් සිදු කිරීමේදී ගනුදෙනුකරුටද ඒ සඳහා වැඩි ගාස්තුවක් ගෙවන්න සිදු වෙන එක අනිවාර්යෙන් වෙනවනේ. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක වැඩි වෙනකොට ඒ බර වැඩි ප්‍රමාණයක් ගනුදෙනුකරුටත් දරන්න වෙනවා. ඒ මොකද විදේශීය ජාල සැපයුම්කරුවන් හරහා තමයි ඒ පහසුකම ලබා ගන්න. ඒතර ඒගොල්ලන්ට වැඩි මුදලක් ගෙවන්න ඕන. විදේශීය විනිමය වලින් ගෙවන්න ඕන. ඒතර ඒ ගෙවන මුදලේ ඒ කොස්ට් එකේ කොටසක් ගනුදෙනුකරුටත් වැඩි ප්‍රමාණයක් දරන්න උනා. ඒ වෙනකම් වැඩි ගාස්තුවක් ගෙවන්න සිදු වුණා. ඕක තමයි පසුබිම. රයිට්? ඕක තමයි පසුබිම. මේ අතර ශ්‍රී ලංකාවේ ගෙවීම් කටයුතු යාවත් කාලීන කිරීමට අවශ්‍ය නිර්දේශයන් සිදු කරමින් එම ශ්‍රේෂ්ඨයේ දියුණුව සඳහා කටයුතු කරන ජාතික ගෙවීම් සභාව National Payment Council NPC ජාතික ගෙවීම් සභාව ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගෙවීම් කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. ඔන්න මේ තියෙන අඩුපාඩු අඳුරගෙන ජාතික ගෙවීම් සභාව මේකට විසඳුමක් හැටියට මේවා පුළුල් කිරීමේ අවශ්‍යතාවය පෙන්වලා දුන්නා. ඒ අනුව දේශීය බැංකුව අතර සිදුවන ගනුදෙනුවල නිෂ්කාශන කටයුතු දේශීයව සිදු කිරීම ලෝකලිම කරන්න. ගනුදෙනුකරුවන්ට තම අරමුදල් තත්කාලීනව බැංකු ගිණුම් අතර හුවමාරු කිරීමේ පහසුකම ලබා දීම. ඔන්න දෙකක් එතන. කියන්නේ නිෂ්කාශන කටයුතු දේශීයව සිදු කරන එකක් ගනුදෙනුකරුවන්ට තම අරමුදල් තත්කාලීනව ඒගොල්ලන්ගේ ගනුදෙනු අතර ගිණුම් අතරින් ගන්න තත්කාලීන ඒ කියන්නේ ඔන්ලයින් බැංකු ගිණුම් අතර හුවමාරු කිරීමේ පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගනුදෙනු සඳහා පොදු ගෙවීම් කාඩ්පත් හඳුන්වා දීම common ATM switcher හඳුන්වා දීම සහ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර කියන්නේ ATM machines සහ විකුණුම්පොළ ගෙවීම් යන්ත්‍ර ඒ කියන්නේ point of sales machines ඔයගොල්ලෝ දන්නවා විකුණුම්පොළ ගෙවීම් යන්ත්‍ර POS terminals මොනවද POS terminals කියන්නේ බලන්න කියන්නේ බැංකස්ලා POS terminals දැන් පොඩ්ඩක් ඒක අපි දැනගන්න එපා point of sale terminals ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙන shopping mall වලට සමහරට කීල්ස් වෙන්න පුළුවන් කාගීල්ස් වෙන්න පුළුවන් ආර්පිකෝ වෙන්න පුළුවන් වෙනත් සුපර් මොනවා හරි මේ shopping mall එකක් වෙන්න පුළුවන් right card machines ඒ තමයි point of sales machines එතකොට එහෙම ගියාම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන් payments කරනකොට ඔයගොල්ලෝ debit card එක හෝ credit card එක දීලා ඒ payment එක කරන්න පුළුවන් එතකොට ඒගොල්ලෝ cash වලින් නෙවෙයි ගන්න payment එක card එකකින් අරගෙන පොඩි යන්ත්‍රයක් කරලා යන්ත්‍රය තුලට ඇතුල් කරලා ඊට පස්සේ ඒ අවශ්‍ය කරන ඒ අංක ඇතුල් කරායින් පස්සේ ඒ ඔටෝමැටිකලි කියන්නේ ස්වයංක්‍රීයව ඔබගේ ගිණුමෙන් අඩු වෙලා ඒ ආයතන ගිණුමට මුදල් මාරු වෙනවා. රයිට්? ඒක තමයි point of sale නේ. ඔය දන්නවනේ shopping mall වල තියෙනවා. ඒක තමයි කියන්නේ POS terminals. ඒතර ඒක තමයි කියන්නේ. ඒවත් ඕල් දැනගන්න ඕන. මොකද ස්කූල් ඉයර්ස් ටක් තියෙනවනේ මෙතන. ඒවා. ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් කට්ටිය. දැන් මෙතන බලන්න කොච්චර දේවල් මෙතන කතා කරාද?
සම්බන්ධ කළ හැකි මේ ඔක්කොම දේවල් සම්බන්ධ කළ හැකි පොදු යාන්ත්‍රණයක් පිහිටීම පිළිබඳ අවධානය යොමු විය. එතකොට මේ ඔක්කොම සම්බන්ධ කරපු common switch එකක්, machine එකක්, mechanism එකක් හැදීමේ අවශ්‍යතාවය මේ ජාතික ගෙවීම් සභාව අවධාරණය කළා. එක මොකද්ද? අපේම දේශීයව තියෙන යාන්ත්‍රණයක් නිෂ්කාශන කටයුතු සිදු කිරීම. එම ගන්ධන කරන තම අරමුදල් තත්කාලීනව බැංකු ගිණුම අතර හුමාරු කිරීම. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්. ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගන්ධන සඳහා පොදු ගෙවීම් කාඩ්පත් හඳුන්වා දීම. සහ සංක්‍රීය ටෙල යන්ත්‍ර, විකුණුම්පොළ ගෙවීම් යන්ත්‍ර හා ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් කටයුතු සම්බන්ධ කළ හැකි පොදු යාන්ත්‍රණයක් පිහිටීම පිළිබඳව අවධානය යොමු වන්නට විය. ඔන්න තමයි තව ටර්නින් පොයින්ට් එක. 86 හඳුන්වා දුන්නා. ඒ වගේ සීමිත ප්‍රමාණයක් පහසුකම් ඇතුව ඊට පස්සේ තව වර්ධනය වුණා. ඊට පස්සේ මෙන්න මේ වගේ දේශීය වශයෙන් මෙවැනි යාන්ත්‍රණයක් පිළිබඳව අවශ්‍යතාවය මතුවුණා. රයිට්. ඒ අනුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ කටයුතු පුළුල් කිරීම සඳහා කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයක් common ATM switch එක පිහිටුවීමට ජාතික ගෙවීම් සභාව විසින් නිර්දේශ කළා. ඒ කවුන්සිල් එක කරන්නේ අවශ්‍ය කරන රෙකමෙන්ඩේෂන්ස් නිර්දේශ කරා. 2010 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මොනිටරි බෝඩ් එක විසින් ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගෙවීම් කටයුතු පුළුල් කිරීමේ අරමුණෙන් පොදු ගෙවීම් යාන්ත්‍රණයක් පිහිටුවීම අනුමත කරන ලදී. ඒතකොට කවුන්සිල් එක මේක ප්‍රොපෝස් කරා, රෙකමෙන්ඩේෂන් එක දුන්නා. මුදල් මණ්ඩලය ඒ කියන්නේ මේ වක්කීම් කරන්න හැටියට නියාමකයා හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේක අනුමත කරා 2010. යාන්ත්‍රණය පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා මේක ස්ටැබ්ලිෂ් කරන්න ලංකා ක්ලියර් පුද්ගලික සමාගම තෝරාගත්තා. ඒ වෙනුවට පිළිතුරු දෙන්න ලංකා ක්ලියර් පුද්ගලික සමාගම තෝරාගත්තා. ලංකා ක්ලියර් පුද්ගලික සමාගමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව හා ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු සතුවේ. මේක අපි කලිනුත් කතා කරා. ඒවා සමහර කාරණා අඩු වැඩි වශයෙන් තැන් තැන් වල කතා වෙනවා. ඒවා ගැන ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න ඕන. ලංකා ක්ලියර් අයිති වෙන්නේ මහ බැංකුවටත් අනිකුත් වාණිජ්‍ය බැංකු වලට. රයිට්? හරිනේ? ඒ ටික හරි. දැන් මේ වෙනතෙක් කතා කරමු මේ කාරණා ක්ලියර්ද ඕගොල්ලන්ට මේවා හරි වැදගත් ඕගොල්ලන්ට. මම මේ කතා කරගෙන යන කාරණා. දැන් 37ක් විතර ඉන්නවා ක්ලාස් එකේ. clear to all up to now. right? මේ දැන් මම කතා කරන ජාතික මේ ගෙවීම් යාන්ත්‍රණය සම්බන්ධ ඒ යාන්ත්‍රණ කීපයක් තියෙනවා. මේවා සම්බන්ධව ඉතිහාසය කොහොමද, ආරම්භය කොහොමද, වර්ධනය කොහොමද, අලුත් තත්ත්වයන් වර්ධනය වුණේ කොහොමද? ඒවයි මූලික අවස්ථා තමයි අපි තාම ඉන්නේ. right clear. right okay. right. ඊට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යාන්ත්‍රණය ලෙස නම් කරන ලදී. එතකොට මේක නම් කරා මොකද්ද? ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් national payment mechanism. එසේ නම් කරන ලද අතර ලංකා ක්ලියර් පුද්ගලික සමාගම ලංකා පේ ඔය දන්නවා ස්ටිකර් එක ඔය මැෂින්ස් ගාව ATMs ගාව ගහන ලංකා පේ කියන සන්නාමය යටතේ ඒ මූල්‍ය ශ්‍රේෂ්ඨයට හඳුන්වා දුන්නා. ඒකේ ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් නේම් එක ලංකා පේ. හරිද? සන්නාමය යටතේ ඒ මූල්‍ය ශ්‍රේෂ්ඨයට හඳුන්වා දුන්නා. ඔක තමයි තව වර්ධනීය අවස්ථාව. ඊළඟ ජාතික ගෙවීම් යාන්ත්‍රණයේ සංයුතිය. ඊළඟ මේ national payment mechanism එකේ කොහොමද ස්ට්‍රක්චර් එක කොහොමද කියලා බලමු. කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ උපයාන්ත්‍රණ 5කින් සමන්විත වේ. මේ යාන්ත්‍රණය තවත් උපයාන්ත්‍රණ 5කින් සමන්විත වෙනවා. ඒක තමයි 1 සංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණය. common ATM switch නැත්නම් CAS. මතක තියාගන්න ළමයි මේ වගේ සටහන් ලියන්න ලකුණු 5ක වගේ ප්‍රශ්න වලට මේ වගේ කොටස් සමහර ඒවා අහලා තියෙනවා. ඔයගොල්ලෝ පේපර්ස් වල අහලා තියෙනවා. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් අවධානයෙන් මේ ගැන සම්බන්ධ වෙන්න. right? එතන මේ උපයාන්ත්‍රණ පහෙන් එක තමයි මොකද්ද? සංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණය. common ATM switch. එක. දෙවෙනි එක මොකද්ද? අරමුදල් පැවරුම් සඳහා වූ පොදු යාන්ත්‍රණය. common electronic fund transfer switch. common electronic fund transfer switch. ඒ කියන්නේ CEFTS. common electronic fund transfer switch. ඒ වචන ටිකේ අකුරු ටික අරන් ඒක හදලා තියෙනවා. right? common electronic fund transfer switch. ඒ කියන්නේ CEFTS. ඒක දෙවෙනි යාන්ත්‍රණය. right? ඊළඟට තුන්වෙනි එක විකුණුම්පොළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍ර. අපි අර කතා කරමු common
point of sale switch එක. ඒකට වෙනම switch එක. විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය 3. 4. ස්වයංක්‍රීය ටෙල් යන්ත්‍ර සඳහා වූ ස්වයංක්‍රීය ගෙවීම් යාන්ත්‍රණය නොමැති සහභාගීත්ව ආයතන සඳහා වූ හවුල් ස්වයංක්‍රීය ටෙල් යන්ත්‍ර සේවා යාන්ත්‍රණය. කියන්නේ shared ATM switch එක. විශේෂයෙන්ම සමහර බැංකු තිබුණා හිටියා තාම සමහර මූල්‍ය අතර ඉන්න පුළුවන් ඩිරෙක්ට්ම මේ ස්විච් එකට මේ මේවට සම්බන්ධ නොවි. එවැනි අයට ස්වයංක්‍රීය ටෙල් යන්ත්‍ර සඳහා වූ ස්වයංක්‍රීය ගෙවීම් යාන්ත්‍රණය නොමැති සහභාගීත්ව ආයතන සඳහා හවුල් ස්වයංක්‍රීය ටෙල් යන්ත්‍ර සේවා යාන්ත්‍රණය. මොකද්ද මේ කියන්නේ? එහෙම එකක් තිබුණා මම දන්නවා HDFC බැංකුවට. මොකද මම ওই බැංකුවේ ඉන්න කාලේ මට මතකයි අපි ඒක පාවිච්චි කරේ සම්පත් බැංකුව හරහා. සම්පත් එකේ සම්පත් බැංකුවත් එක්ක ෂෙයා කරලා තමයි ඒ කොමන් ස්විච් එකට සම්බන්ධ වෙන්නේ. through සම්පත් බැංක. එහෙම පහසුකම් නැති බැංකු වලට එහෙම කොමන් ස්විච් මේ ෂෙයාර්ඩ් ස්විච් තිබුණා. එහෙම ඒක තමයි හතරවෙනි එක. ඊට ජංගම දුරකථන ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණය. ඒ කියන්නේ කොමන් මොබයිල් ස්විච් එක. CMOBS. සමහරට ඔය වගේ කෙටි වචන දීලා ඉංග්‍රීසි වචන වෙන්න පුළුවන් සිංහල වචන අහන්න පුළුවන් SAS shared ATM switch. COMBS මොකද්ද? common mobile switch එක. ඊළඟට POS switch. ඒ වගේව අහන්න පුළුවන්. ඒතකොට මේවා ගැන වැටහීමක් උගන අපි ඉස්සරහට කතා කරනවා. ඔය තමයි උපයාන්ත්‍රණ පහ. right? උපයාන්ත්‍රණ පහ. ඒතකොට මෙම යාන්ත්‍රණ මගින් විවිධ වූ විද්‍යුත් ගෙවීම් ක්‍රම හරහා ගන්ධන කරවන්නට සහ මූල්‍ය ආයතන වලට ගෙවීම් පහසුකම් සැලසීමට ලංකා ක්ලියර් පුද්ගලික සමාගම බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේකේ සම්පූර්ණ මේ යාන්ත්‍රණ හැම එකකම ප්‍රධානම රෝල් එක මේන් රෝල් එක ප්ලේ කරන්නේ කවුද? ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. ඒ කියන්නේ නියාමකයා හැටියට නැත්නම් ගෙවීම් හා පියවීම් පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව නියාමකයා හැටියට මහ බැංකුව මේකේ ලොකු රෝල් එකක් කරනවා. නමුත් මේ වගේ ඔපරේෂනල් එස්පෙක්ට් එකේදී ඔපරේෂනල් මෙකැනිසම් එකේදී ලොකු රෝල් එකක් කරන්නේ ක්‍රියාත්මක කිරීමේ ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට මේ යාන්ත්‍රණයේ සමාජිකත්වය ලබා ගැනීම. right? ඊළඟ උපමාතෘකාව. යාන්ත්‍රණයේ සමාජිකත්වය. යම් මූල්‍ය ආයතනයක් මෙම කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු යාන්ත්‍රණයේ ඒ උපයාන්ත්‍රණයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික තාක්ෂණික අවශ්‍යතාව වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මූලික වශයෙන්ම ටෙක්නිකලි ඒගොල්ලෝ ක්වොලිෆයි වෙන්න ඕන. ඒවා සමහර අවශ්‍යතාවයන් ෆුල්ෆිල් කරන්න ඕන, සම්පූර්ණ කරන්න ඕන. ඒක තමයි මූලිකම කොන්දේසි. මූලික තාක්ෂණික අවශ්‍යතාව. මෙහිදී මේ යාන්ත්‍රණය හරහා ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හුවමාරුවන බැවි. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. මොකද මේ ATM shared ATM එකක් වෙන්න පුළුවන්, common switch එකක් වෙන්න පුළුවන්, වෙනත් ගනුදෙනු අරමුදල් හුවමාරු වීමක් වෙන්න පුළුවන්, වෙනත් බැංකුවක අනිත් බැංකුවක ගනුදෙනුකරුවන්ගේ ආදී වශයෙන් තොරතුරු හුවමාරු. ඒතර තොරතුරු හුවමාරු වෙනවා යාන්ත්‍රණය හරහා ගනුදෙනුකරුවන්ගේ. ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් යාන්ත්‍රණයේ මෙහෙයුම්කරු ක්‍රියාකරු ලෙස ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා මේ ගන්දරවල රහස්‍යභාවය ආරක්ෂා කරන්න. ඒ අනුව උපයාන්ත්‍රණයක සමාජිකත්වය ලබා ගැනීම සඳහා අදාළ ආයතනය. ආයතන කියන්නේ බැංකුව, තම මූල්‍ය ආයතනය. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම සමග ගිවිසුමකට එළඹිය යුතු වේ. ඒ සමග ගිවිසුමකට එළඹෙන්න ඕන. යම් ආයතනයක් මෙම කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු යාන්ත්‍රණයේ උපයාන්ත්‍රණයක සමාජිකත්වය ලබාගත් පසුව එම යාන්ත්‍රණයේ සුමට ක්‍රියාකාරීත්වය හා තොරතුරු වල ආරක්ෂාව information security and smoothly operations ආරක්ෂාව සාධක කිරීම සඳහා අනුගමනය කළ යුතු පද්ධති රීති system rules ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් දක්වා තියෙනවා. ඒගොල්ලෝ වෙනම clearly ඒවා define කරලා තියෙනවා. එම ගිවිසුම් හා පද්ධති රීති මගින් ජාතික ගෙවීම් යන්ත්‍රණය හරහා සිදුවන ගනුදෙනු කටයුතු වල සුරක්ෂිතභාවය හා යාන්ත්‍රණයේ සුමට ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වේ. හරිද? දැන් මේ මොකද කියන්නේ? ලංකා ක්ලියර් ලොකු රෝල් එකක් මෙතන කරනවා. ඒ රෝල් එකේදී ලංකා ක්ලියර් එක්ක ඇග්‍රීමන්ට් එකකට එන්න ඕන කවුද ඒ අදාළ ආයතනේ. එතකොට ඒ හරහා මොකක්ද ඇති වෙන බලාපොරොත්තු වෙන අරමුණ? සුමට ක්‍රියාකාරීත්වය යාන්ත්‍රණේ, ඒ වගේම තොරතුරු වල ආරක්ෂාව. එතකොට ඒ සඳහා පද්ධති රීතීන් rules තියෙනවා. එතකොට එම ගිවිසුම් හා පද්ධති රීති මගින්. එතන ප්‍රධාන කොටස් දෙකයි. එකක් ගිවිසුම් මේ දෙගොල්ලෝ දෙපාර්ශ්වයෙන් අත්සන් කරන අනිත් එක පද්ධති රීති මගින් ජාතික ගෙවීම් යාන්ත්‍රණය හරහා සිදුවන ගනුදෙනු කටයුතු වල සුරක්ෂිතභාවය හා යාන්ත්‍රණයේ සුමට ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙයි. දැන් මම මේක පුන පුනා කිව්වේ ඇයි?
ඔතනින් ප්‍රශ්නයක් ඇහුවොත් ජාතික ගෙවීම් යාන්ත්‍රණ වල ආරක්ෂාව හා සුමට ක්‍රියාකාරීත්වය සඳහා අදාළ වන්නා වූ බලපවත් වන්නා වූ කරුණු කාරණා කෙටියෙන් සැකවින් සාකච්ඡා කරන්න. ඔනවා තමයි ලියන්නේ. ඔයගේ ප්‍රශ්න අහනවා ඔයගොල්ලන්ගේ. අහන්න ඉඩ තියෙනවා. අහලා තියෙනවා. ඒ නිසා මේ හැම කාරණයක් ගැනම හොඳ අවබෝධයෙන් හොඳ සීබුද්ධියෙන් ඔයගොල්ලෝ ඔළුවට ගන්න අවශ්‍යයි. මේවා පාඩම් කරද්දී ඔයගොල්ලෝ මේවායින්ම උපකල්පනය කරපු ප්‍රශ්න හදලා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මෙන්න මේ කාරණා තමයි කතා කරන්නේ. ඒවා හරි අවබෝධයෙන් ඔයගොල්ලෝ ග්‍රහණය කරගන්න අවශ්‍යයි. ක්ලියර්ද? ක්ලියර් නේද? මම ඔය වගේ තැන් කීපයක්ම තියෙනවා. මේ පාඩම හරහා මම ඒව තමයි කරන්නේ. මේ පාඩම නිකන් කියවන එක විතරක් නෙවෙයි. මෙතන ගන්න මට ඕන කරුණු මම මේවා කතා කරමින් සාකච්ඡා කරමින් ඔයගොල්ලන්ට හයිලයිට් කරන්න කරන්න. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා මම කියන එක. දැන් ඔය වගේ තැන් වල දැන් ප්‍රශ්න අහන්නේ ඔය ආකාරයෙන් තමයි ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලන්ගේ. ඒ නිසා ඒව ගැන හරි වැටහීමකින් ඉන්න අවශ්‍යයි. right. right. ඊළඟට ඒ අනුව ස්වයංක්‍රීය ටේල යන්ත්‍රාංශ සේවා සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණය. ඒ අනුව ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර ATM ස්විච් එක. පොදු ගෙවීම් යාන්ත්‍රණයේ සජීවී මෙහෙයුම් 2013 දීද. ඒක පටන් ගත්තා ලයිව් ඔපරේෂන්ස් 13. විද්‍යුත් අරමුදල් පැවැත්ම සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර සඳහා වූ ස්වයංක්‍රීය ගෙවීම් යාන්ත්‍රණය. නොමැති සහභාගීත්වය ආයතන සඳහා වූ හවුල් සේවා යාන්ත්‍රණය. මේ දෙකක්. මෙහෙයුම් කට 2015 දී ආරම්භ කළ ලදී. එකක් 2013 දෙකක් 2015. අනිකුත් යාන්ත්‍රණ එනම් ජංගම දුරකථන ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණය සහ විකුණුම්පොළ ගෙවීම් යන්ත්‍ර සඳහා පොදු ගෙවීම් යන්ත්‍ර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී. ඒවා මේනොට සම්පාදනය වෙමින් තියෙනවා කියන තමයි කියන්නේ. right. ඔන්න එතකොට අපි කතා කරනවා දැන් ඒ අනුව පළවෙනි එක. මොකද්ද? ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර සඳහා සේවා සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණය common ATM switch. common ATM switch CAS. right. ජාතික ගෙවීම් යාන්ත්‍රණයේ උපයාන්ත්‍රණයෙන් ප්‍රථමයෙන්ම මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද ස්වයංක්‍රීය ටේල යන්ත්‍රාස්ත්‍ර සේවා සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණය මගින් ඊට සම්බන්ධ වන මූල්‍ය ආයතනවල ඒ කියන්නේ බැංකු වෙන්න පුළුවන් වාණිජ්‍ය බැංකු විශේෂ බැංකු නැත්නම් මුදල් සමාගම් අනිකුත් මූල්‍ය ආයතනවල ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර පොදු පසුබිමක් යටතට ගෙනීමෙන් ඒ කියන්නේ එක කොමන් ස්විච් එකකට ගේනවා. එම යාන්ත්‍රණයේ සමාජිකයන් අතර ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර පොදුවේ භාවිතා කිරීමේ හැකියාව ලබා දෙනවා. ඒ කියන්නේ කොමන්ලි ඕන ගනුදෙනුකරුවෙකුට තවත් වෙනත් බැංකුවක වෙනත් මූල්‍ය ආයතනයක ATM එකක් පාවිච්චි කරනවා. ඒතර ඒ අදාළ බැංකුවේ තියෙන ATM 3000 නම් නමුත් කොමන් ස්විච් එකේ ATM 15000ක් තියෙනවා නම් ඒතර ඒ ගනුදෙනුකරුන්ට ලංකාව පුරාම විදිනු ATMs 15000ක් තියෙනවා Tamanට ගනුදෙනු කරන්න පුළුවන්. ඒකයි කොටින්ම කියනනම් අදහස. යාන්ත්‍රණය පොදුවේ භාවිතා කිරීමේ හැකියාව ලබා දෙයි. ඒක තේරුම් ගන්න ඕන. යාන්ත්‍රණය මගින් සැලසෙන සේවා පහසුකම්. මේ අපි කතා කරන්නේ පළවෙනි එක. one by one කතා කරනවා වෙන වෙනම. right. සේවා පහසුකම්. මෙම යාන්ත්‍රණයට යම් මූල්‍ය ආයතනයක් සම්බන්ධ වූ විට එම මූල්‍ය ආයතනයේ ගිණුම් හිමියන්ට එම යාන්ත්‍රණයේ සිටින වෙනත් මූල්‍ය ආයතනයක ස්වයංක්‍රීය ටේල යන්ත්‍රයක් කරවනෝක තමයි වෙන වෙලේ. මෙම යාන්ත්‍රණයකට යම් මූල්‍ය ආයතනයක් සම්බන්ධ වූ විට BOC වෙන්න පුළුවන්, People's Bank වෙන්න පුළුවන්, වෙනත් ප්‍රයිවට් බැංක් එකක් වෙන්න පුළුවන් කවුරු හරි. එම මූල්‍ය ආයතනයේ ගිණුම් හිමියන්ට ඒවයි account holders ට එම යාන්ත්‍රණයේ සිටින වෙනත් මූල්‍ය ආයතනයක ඒ හැම මෙකනිසම් එකේ ඉන්න ඕන. ස්වයංක්‍රීය ටේල යන්ත්‍රයක් කරා තම ගිණුමේ මුදල් ආපසු ගැනීම, තම ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම කරන්න පුළුවන්. ඔය දෙකම කරගන්න පුළුවන්. සමාජිකත්වයේ ලබා ගැනීම membership එක. ඊළඟට ස්වයංක්‍රීය ටේල යන්ත්‍රාංශ සේවා සඳහා පොදු ගෙවීම් යාන්ත්‍රණයේ සමාජිකත්වයේ දෙආකාරයකට වර්ගීකරණය කරලා තියෙනවා. මේ membership එක කැටගරිස් දෙකක් තියෙනවා. සමාජිකත්වයේ ලබා ගැනීම ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙහෙයුම් ලබන තත්කාලීන දල පේවීම් පද අපි කතා කරා මොකක්ද කියලා. real time gross settlement system RTGS system. ඒක අපි මොකක්ද හැඩරුව කතා කරා. high value transactions කරන්නේ, මිලියන 5ට වැඩි transactions කරන්නේ, ලොකු ගනුදෙනු කරන්නේ, ඒ වගේ ඒවයි අපි මූලික ලක්ෂණ කතා කරා. ඔන්න ඔය කියන තත්කාලීන දල පේවීම් පද්ධතියේ සහභාගීත්ව ආයතන වන බලපත්ලාභී වාණිජ්‍ය බැංකු මෙම යාන්ත්‍රණයේ ප්‍රාථමික සමාජිකයන් ලෙස. එතකොට ඒ අය ඔටෝමැටිකලි මෙම යාන්ත්‍රණයේ ප්‍රාථමික සමාජිකයන් ලෙස සමාජිකත්වය ලබා ගන්න ඕන. ඔටෝමැටිකලි නෙවෙයි ලබා ගන්න ඕන. ඒගොල්ලෝ නිතින්ම ප්‍රාථමික සමාජිකත්වය කියන නාමයෙන් හිමි වෙනවා. ලබා ගන්න ඕන. ලබා ගත යුතුයි. කවුද? මේ RTGS එකට ඉන්න සම්බන්ධන බලපත්ලාභී වාණිජ්‍ය බැංකු. ඒ වගේම විශේෂ බැංකුවක් RTGS සිස්ටම් එකේ ඉන්න ඒගොල්ලන්ටත් පුළුවන්. ප්‍රාථමික
සාමාජික. අනිකුත් මූල්‍ය ආයතන ද්විතීයික සමාජිකයන් secondary memberships. හරි සමාජිකයන් ලෙස ප්‍රාථමික සමාජිකයෙකු හරහා මෙම යාන්ත්‍රණයේ සමාජිකත්වය ලබා ගන්න ඕන. ඔනක තමයි සමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රමවේදය. ප්‍රාථමික සමාජිකයන් ද්විතීයික සමාජිකයන්. right? දැන් ඕගොල්ලෝ බලන්න ඕන මෙතන ඉන්නව බැංකර්ස්ලා ඉන්නව non බැංකර්ස්ලා ඉන්නව right? ඒ වගේම ස්කූල් ලියර්ස්ලා නේ. ස්කූල් ලියර්ස්ලා විශේෂයෙන්ම බැංකර්ස්ලා non බැංකර්ස්ලා කියන්නේ ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ බැංකුව ප්‍රාථමික සමාජිකයෙක්ද මේකේ කොමන් ස්විච් එකේ ද්විතීයික සමාජිකයෙක්ද කියලා. බලන්න හොයලා බලන්න ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලන්ගේ මූල්‍ය ආයතන. සමහර බැංකුවක් වෙන්න පුළුවන්, විශේෂ බැංකුවක් වෙන්න පුළුවන්, ෆයිනෑන්ස් කම්පැනියක් වෙන්න පුළුවන්, වෙනත් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ස්කූල් ලියර්ස්ලා අදාළ නැහැ. නමුත් අනිත් අය ගැන ඒව ගැන ඕගොල්ලෝ අවධානයෙන් ඉන්න. ප්‍රාථමික සමාජිකයන් කවුද? එහෙම අහන්නේ නැහැ ප්‍රශ්න අහලා නැහැ. නමුත් ඕගොල්ලෝ දැන ගැනීම සඳහා ඒ අවබෝධය සඳහා දැනගන්න ඕන. ද්විතීයික සමාජිකයන් කවුද? විශේෂයෙන් බැංක්ස් වල වැඩ කරන අය හොයාගන්න තමන්ගේ මූල්‍ය ආයතනේ ප්‍රාථමික සමාජිකයෙක්ද ද්විතීයික සමාජිකයෙක්ද කියලා. right? right. ඊට පස්සේ මූල්‍ය ආයතනයක් ලංකාකීය පුද්ගලික සමාගමෙන් මෙම යාන්ත්‍රණයේ සමාජිකත්වය ලබාගත් පසු එම මූල්‍ය ආයතන සතු ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ජාලය. ඒ කියන්නේ ඒගොල්ලන් සතුව තියෙන අදාළ බැංකුව සතුව තියෙන ATM ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ජාලය ලංකාපේ වෙත සම්බන්ධ කරේ. ඒක ලංකාපේකට ලින්ක් කරනවා. කොමන් ස්විච් එකට ලින්ක් කරනවා. එම නිසා එම මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන්ට සිය ගනුදෙනු සමාජිකත්වයේ ලබා සිටින ඕනෑම ආයතනයක ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රයක් කරා සිදු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඕක තමයි ෆැසිලිටි එක ලැබෙන විදිය. මෙහෙයුම් කටයුතු ඔපරේෂනල් මෙකනිසම් ඔපරේෂනල් ඇස්පෙක්ට් එක මොකක්ද? කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ ප්‍රථම අධීර ලෙස මේ කාඩ්පත් අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ ප්‍රථම අධීර ලෙස ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණයේ සජීවී මෙහෙයුම් කටයුතු 13 ජූලි මාස 23 වෙනි දින රාජ්‍ය බැංකු දෙකෙහි එනම් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සමාජිකත්වයෙන් ආරම්භ කරන ලදී. ඉස්සෙල්ලාම 13 මේ දෙක තමයි මේකට ජොයින් උනේ. 15 සැප්තැම්බර් අවසාන වලට මෙම සංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයට ප්‍රාථමික සමාජික අනාරක්කියෝ ප්‍රාථමික සමාජිකයන් ලෙස බැංකු 11ක් සම්බන්ධ වෙලා 2015ට. අතර ද්විතීයික සමාජිකයන් ලෙස එක් මූල්‍ය ආයතනයක් සමාජිකත්වය ලබාගෙන ඇත. ඒ අනුව මෙම යාන්ත්‍රණයට සම්බන්ධ වී ඇති ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර සංඛ්‍යාව 2500 ඉක්මවා ඇති අතර මේ පරණ දත්තයක් කියන්නේ 2500 right? අතර මේ මුළු ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර වලින් 80ක් පමණ වේ. මේ පරණ දත්ත පරණ ඒ කාලේ දැන් මේ වෙනකොට ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ATM machines කොච්චර තියෙනවද කියලා ඕගලන්ට බලා ගන්න පුළුවන්. ගෙවීම් අපේම් දෙපාර්තමේන්තුවේ page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. chapter 8 වල ගිහිල්ලා බලන්න පුළුවන් ඒ developments කොහොමද කියලා. ATM කොච්චර තියෙනවද කියලා බලන්න පුළුවන් right? මම පුළුවන් වුණොත් මම ඒ තොරතුරු හොයලා දෙන්න බලන්න. ඕගොල්ලෝ බලන්න උත්සාහ කරන්න කොච්චර මේ වෙනකොට ATMs ලංකාව පුරාම තියෙනවද කියලා. right? ඒ ඔක්කොම එතකොට මේ බැංකු මේ කොමන් ස්විච් එකේ ඉන්න ඒ ප්‍රමාණය දක්වා වර්ධනය වෙනවා. ඊළඟට සංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය. දැනට සම්බන්ධී නොමැති මූල්‍ය ආයතන අතරින් සමහර ආයතන මේ නෝට් එක හදන කාලේ එකක් එම යාන්ත්‍රණයට සම්බන්ධ වීම සඳහා සංක්‍රීය ටෙල යන්ත්‍ර වල තාක්ෂණික අවශ්‍යතාවයන්. ඒ කියන්නේ ඒවා සම්පූර්ණ කරන්න එපා. කරමින් තවත් සමහර මූල්‍ය ආයතන මෙම යාන්ත්‍රණයට සම්බන්ධ වීම සඳහා ලංකාකීය පුද්ගලික සමාගම සමග සැලසුම් කරමින් සිටී. හරිද? මොන සංඛ්‍යා සඳහනක් තියෙනවා ඊට පස්සේ. මොකද ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සමාජිකයන් මේ 15 අවසානයේ right? දැන් ඔගොල්ලෝ බලන්න අලුතෙන් තත්ත්වය කොහොමද කියලා බලා ගන්න පුළුවන්. සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක රිෆර් කරලා බලා ගන්න පුළුවන්. right? මේ 15 සැප්තැම්බර් අවසාන වෙනිට. ඒගොල්ලෝ සම්බන්ධ වෙච්ච දිනෙත් එක්ක මේකේ තියෙනවා. මුලින්ම අපි කිව්වේ ලංකා බැංකුව මහජන බැංකුව ඊට පස්සේ යුනියන් බැංක්, සෙලාන් බැංක්, ඇටන් නැෂනල්, NDB, කොමර්ෂල්, ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ්, නේෂන් ට්‍රස්ට්, කාගිල්ස්, හබීබ්, RDB ආදී වශයෙන් 12ක් සම. ඒ මූල්‍ය ආයතන එමයන් සම්බන්ධ උද්දිනයේ වරහන් තුල දක්වා ඇත. ප්‍රාදේශීය සංගමයක් කරා දිත්ව සමාජිකත්වය. ඒ කියන්නේ ද්විතීයික සමාජිකත්වය. අනිත් අය මූලික සමාජයෙන් හැට ඉන්නවා. right. ඒ 2017 වසර අවසාන වන විට දැක්කනේ මම මේ තොරතුරු හොයලා දාලා තිනවා. මේ 15ට 17 අවසාන වන විට සමාජික සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇත. දැන් මෙතන තියෙන 12යිනේ. 27 දක්වා ඉහළ ගිහිලා තිනවා. ඔයගොල්ලෝ තව බලන්න තව දුරටත් වර්ධනය වෙලාද කියලා 2019 20 වෙනකොට. right. යන්ත්‍රණය හරහා ගනුදෙනු කිරීමෙන් අත්වන වාසි. ඔන්න දැන් මේකේ බෙනිෆිට්ස් තියෙනවා. මේ කොමන් ස්විච් එක හරහා ගනුදෙනු කිරීම ඇති වෙන
වාසි ඊළඟට කතා කරනවා right ගනුදෙනු පිරිවැය අඩු පඩයින් එනකම් මේකම් කතා කරපු ක්ලියර්ද මේ පියවරෙන් පියවර මේක කොහොමද වර්ධනය වුනේ ඒකේ අවස්ථාවයන් කොහොමද සමාජිකත්වය ලබා ගන්නේ කොහොමද ඒ තත්ත්වය කොහොමද කියලා අපි ක්‍රමිකව මේ පාඩම ඇතුළට යන්නේ මේ නිකන් කතා කරපුවා ක්ලියර්ද up to now clear to all clear මතක තියාගන්න මේ පාඩම හරහා ඕගලන්ට non banking financial business වල ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා ලකුණු 20ක survey of finance ඔයගොල්ලෝ compulsory subject එකේ මූල්‍ය වෙළඳපොළ සමීක්ෂණ කරන විෂය අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවාමයි හැමදාම මේ දෙකේම මේ පාඩම හරහා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මම දන්නේ මේ පාර වෙනස් වෙයිද කියලා පහුගිය අවතාවල හැම වතාවකම මේ ලෙසන් එකකින් මේ විෂයන් දෙකේම ප්‍රධාන ප්‍රශ්නයක් ලකුණු 20ක හැමදාම එනවා. එයාට අමතරව ලකුණු දෙකකට වගේ කුඩා ප්‍රශ්නත් එන්න පුළුවන්. කෙටි ප්‍රශ්නත් එන්න ඉඩ තියෙනවා. right. හරි. චතුර ප්‍රමෝද් කියනවා ක්ලියර් කියලා. right. එහෙනම් මගේ උත්සාහය සාර්ථකයි. හරි. right. අනිත් පැත්තට තේරෙනවා ඇති. අපි ඉස්සරහට යමු. right. දැන් මේ අපි කතා කරනවා මේ යාන්ත්‍රණය හරහා ගනුදෙනු කිරීම ඇති වෙන වාසි. ගනුදෙනු පිරිවැය අඩුවීම හා විදේශ විනිමය ඉතිරි වීම. අපි කියවනේ විදේශ විනිමය ඉතිරි වෙන්නේ කොහොමද ඉස්සෙල්ලා කියවා මේක විදේශ channel එකක් කරා කියන විදේශ ජාල සැපයීම් කරේ කරා මුලින් කරේ මේක. එතකොට දැන් අනිවාර්යෙන් ඒ විදේශ විනිමය ඉතුරු වෙනවා. එහෙනම් ගනුදෙනු පිරිවැය අඩු වෙනවා. transaction cost එක බලන්නකෝ මේක කියලා හරි විස්තර. ඒක මම මෙතන කියවන්න ඕනේ ඔයගොල්ලෝ කියව ගන්න right. එක benefit එකක් ඒක. right. ඊළඟ සම්පත් උපයෝජනයේ ඉහළ යාම. ඒ කියන්නේ කොහොමද වෙන්නේ? අඩු පිරිවැයකට තම ගනුදෙනු කිරීමට හැකියවීම. එන් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අඩු වෙනවා. සම ගනුදෙනුකරුවන් ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ආශ්‍රිත ගනුදෙනුවලදී තම ගිණුම් පවත්වාගෙන ලබන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලයන්ත්‍රයක් වෙතම යෑමේ නඹරුව අඩු වෙමින් පවතී. ඒක පැහැදිලිනේ බැංකස්ලා මෙතන ඉන්න බැංකස්ලා එක දන්නවා. ඔයගොල්ලෝ පිට පළාතට ගියොත් ඔයගොල්ලෝ අතර ATM කාඩ් එකක් නැත්නම් ඩෙබිට් කාඩ් එකක් ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුණොත් ඔයගොල්ලෝ බැංකුවේ මැෂින් එකටම යන්න අවශ්‍ය නැහැ මේ කොමන් ස්විච් එක නිසා. වෙන බැංකුවක මැෂින් එකකට දාලා හරි ගන්න පුළුවන්. එතකොට මේ තියෙන ATM ජාලයම සමස්ත බැංකු සතුව තියෙන ATM ජාලයම ඒ සම්පත් උපයෝජනය ඒ පාවිච්චි වීම ඉහළ යනවා. අර නැඹුරු අඩු වෙනකොට. ඒ ගනුදෙනුකරුවන්ගේ කාලය ඉතර කර ගැනීමට හේතු වෙන්නේ ටයිම් සේවින්ග්ස් එකක් වෙනවා. ඔවුන් පොදුවේ ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර භාවිතා කිරීමට පෙළඹීම තුළින් රට තුල පිහිටුවා ඇති ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ATMs උපරිම වශයෙන් උපයෝජනය වීම සහ ඒ තුළින් යටිතල පහසුකම් පොදුවේ භාවිතා කිරීමට අවස්ථාව සැලසීම. දැක්කනේ? ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පහසුකම් වැඩි වෙන්නත් මේක බලපානවා. විදේශ විනිමය අර කලින් කොටස කිව්වා වගේ විදේශ විනිමය ඉතුරු වෙනවා. හරි? ඒතකොට කාලය ඉතුරු වෙනවා. ගනුදෙනුකරුවන්ගේ වේගවත් කාර්යක්ෂම ගනුදෙනු සිදු වෙනවා. ඒ වගේම සම්පත් උපයෝජන ඉහළ යනවා. ඒ වගේම කාලය ඉතුරු වෙනවා. ඒ වගේම මේ කියන පහසුකම් වාසි ලැබෙනවා. මේ ඔක්කොම රහ කරලා ලියන්න පුළුවන් වෙන ප්‍රශ්නයක් આવොත් ඕගලන්ට. ඔකට කියන්නේ මොකද්ද? ආලවට්ටම් දාලා ලියන එක. ඒක ඕගොල්ලෝ අතේ තියෙන්නේ. right ආලවට්ටම් දාලා ලියන එක ඕගොල්ලෝ අතේ තියෙන්නේ. right 3 ගෙවීම් ශේෂ්ත්‍රය තුළ දේශීය අනන්‍යතාවය සහිත පද්ධතියක ස්ථාපනය වීම. ඒ කියන්නේ අපේ locally established ඒ කියන්නේ අපිටම අනන්‍ය වූ අපේම වූ පද්ධතියක් මේ සඳහා වූ ස්ථාපනය කරන ගෙවීම් ශේෂ්ත්‍රය තුළ දේශීය අනන්‍යතාවය ලංකාවේ ඒ සන්නාමය යටතේ අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේ යාන්ත්‍රණ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් රටවල ගනුදෙනු කිරීම නිෂ්කාශනය කරන දා විදේශීය ජාල සැපයීම් කරන මත රැඳියාව අඩු කරගත හැකි වනු ඇත. ඔන්න ඒ කියන බෙනිෆිට්ස් අපිට හම්බ වෙනවා. ඒවා ටිකක් මේ තුනකට ගොනු කරලා තිබ්බට ඕවා ටිකක් දිග ඇදලා ලියන්න පුළුවන්. ඕගලන්ට රහ කරලා ලියන්න පුළුවන්. ලියන රයිටින් ස්කිල් එක වැඩි අයට. රයිට්? ඒවා හදා ගන්න. ඊළඟට ගනුදෙනු කටයුතු. කොහොමද ගනුදෙනු වෙන්නේ? රූප සරහන් මගින් අපි පෙන්නනවා මේවා. රයිට්? ස්වයංක්‍රීය ටෙලයන්ත්‍රය ඇස පොදු ගෙවීම් යාන්ත්‍රණය ආරම්භයේ සිට 2015 සැප්තැම්බර් දක්වා එම යාන්ත්‍රණය හරහා සිදු කළ ගනුදෙනු ප්‍රමාණය මාසිකව පාසටහනේ දැක්වේ. රූප සටහනක් තියෙනවා. ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා පොදු ගෙවීම් යාන්ත්‍රණය ATM කොමන් ස්විච් එක හරහා සිදු කළ ගනුදෙනු ප්‍රමාණය. දැන් බලන්නකෝ මේ 2013 14 15 ආදී වශයෙන් මාස වශයෙන් දක්වලා තියෙනවා. ක්‍රමික වර්ධනයක් තියෙනවා. අනිවාර්යෙන් මේක 16 17 18 19 20 ආදී වශයෙන් ඉස්සරහට ගෙනිච්චොත් මේ chart එක අනිවාර්යෙන් මේ ප්‍රමාණය තවදුරටත් ඉහළ ගිහිල්ලා තියෙන්න ඕන. දැන් මේ පේනවනේ 14 ලක්ෂ සීමාවක ඉඳලා එකපාරට ලක්ෂ 2 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේ ලක්ෂ 2 කියලා පෙන්නන්නේ මොකද්ද? ගනුදෙනු වල
right? ගනුදෙනු ප්‍රමාණය, number of transaction, monthly number of transaction. ගනුදෙනු වල ප්‍රමාණය, right? Number of transaction, right? ඊළඟට 2017 වසරේදී මෙම යාන්ත්‍රණය හරහා රුපියල් බිලියන මිලියන 264.1 වටිනාකමකින් යුතු ගනුදෙනු මිලියන 33ක්. ඒ කියන්නේ number of transaction 33 million. The value is rupees 264.1 billion. ගනුදෙනු සිදු වෙලා තියෙනවා 17 වසරේදී during 2017, right? Value is 264.1 billion and 33 million number of transactions, right? ඔය ප්‍රමාණය සිදු. දැන් අලුත් තත්ත්වය බලන්න මහ බැංකු report එක report කරන්න. සෙනල් බැංක් report එක report කරලා බලා ගන්න පුළුවන්, right? මෙහෙම කටයුතු. මෙම යාන්ත්‍රණය හරහා කරන ගනුදෙනු වල ශුද්ධ නිෂ්කාශන ශේෂ, කියන්නේ net balances පිළිබඳ තොරතුරු දිනකට දෙවරක් ලංකා ක්ලියර් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කරනවා. ඇයි මහ බැංකුවට යොමු කරන්නේ? කියන්නේ මේක කවුද ඔපරේටර් කවුද? ලංකා ක්ලියර් සමාගම. එතකොට මේ පද්ධතිය හරහා සිදුවන ගනුදෙනු net positions end of the day, right? කරන ගනුදෙනු ශුද්ධ නිෂ්කාශන පිළිබඳ දිනකට තොරතුරු දිනකට දෙවරක් twice a day ලංකා ක්ලියර් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කරනවා. ඇයි යවන්නේ මොකටද? මහ බැංකුවට යන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව තත්කාලින දළ පියවීම පද්ධතිය අපි කලින් කතා කරපු RTGS system, real time gross settlement system එක හරහා දිනකට දෙවරක් එම ශුද්ධකයන් අදාළ වාණිජ බැංකුවලට හරහෝ බැර කරනවා. හර කළොත් බැර කරන්න ඕන accounting වල එහෙමනේ බැර කරොත් හර කරන්න. ඒ කියන්නේ කොහරි account එකක් debit කරොත් credit කරන්න ඕන, credit කරොත් debit කරන්න. මොකද ඒ බැංකුවල ජංගම ගිණුම් තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඒ බැංකුවල ජංගම ගිණුම් පාත්ත ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට as a banker, Central Bank of Sri Lanka debit or credit these amounts, this commercial bank current accounts. හරිනේ. එතකොට මේ ගනුදෙනු මේ බැංකුවල ජංගම ගිණුම් තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඔපරේට් කරන්නේ ඒගොල්ලෝ ගාව. ඒ නිසා අර ලංකා ක්ලියර් ලංකාපේ සමාගම ලංකා ක්ලියර් සමාගම ලංකාපේ සන්නාමේ දෙන දවසට දෙපාරක් දෙන ඒ සුද්ධ ශේෂයන් ඩෙබිට් ක්‍රෙඩිට් කරන එක සෙන්ට්‍රල් බැංක. හැබැයි මේවා ඉස්සර වගේ අතින් නෙමෙයි කරන්නේ through systems. මොකද්ද සිස්ටම් එක මේ? ලංකා real time gross settlement. මොකද ඒ කියන්නේ? තත්කාලින දළ පියවීම පද්ධතිය. අපි ඒක ගැන කතා කරා. කලින් හඳුනගත්තා. මොකද්ද ඒ සිස්ටම්? කියන්නේ වටිනකම වැඩි ගනුදෙනු. මිලියන් 5කට වඩා වැඩි ගනුදෙනු. අනිවාර්යෙන් මේවා ලොකු ගනුදෙනුනේ. දවසක් දෙපාරක්. ඇයි අර අතන කිව්වේ ඒක අවුරුද්දක් කියලා 264 billion 33 million transactions. ඒක ලොකු ගාණක් වෙනවා අනිවාර්යෙන්. දවසක් ගාන ලොකු ගාණක් වෙනවා අනිවාර්යෙන්. එතකොට ඒවා ඩෙබිට් ක්‍රෙඩිට් කරන එක මහ බැංකුව විසින් කරනවා. ඒ ඩොමෙස්ටික් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ගිණුම් අතර ජංගම ගිණුම් අතර ඩෙබිට් ක්‍රෙඩිට් කරන එක. රයිට්? ක්ලියර්. දැන් මේ බෙනිෆිට්ස් කතා කරන්නේ සහ ඔපරේෂන් එක වෙන්නේ කොහොමද කියලා. රයිට්? ඔපරේෂන් වෙන්නේ කොහොමද කියලා. රයිට්. හරි නේද? දැන් මේ කට්ටිය කියන්නේ මොකද දැන්? 2:20යි වෙලාව. දැන් ඉන්නවා මේ වෙලාවේ ක්ලාස් එකේ 36 දෙනෙක්. රයිට්. රයිට්. ඕකේ. රයිට්. රයිට්. එතකොට මොකද්ද මේකේ තව බෙනිෆිට්ස් එකක් තියෙනවා. ඒ අනුව දිනකට දෙවරක් එමෙ ශුද්ධකයන් අදාළ වාණිජ බැංකුවලට හරහෝ බැර කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙම ලබන ගෙවීම් පද්ධතිය හරහා. එනේ මහ බැංකුව මෙහෙවන්නේ මේක. ගෙවීම් පද්ධතිය හරහා මෙම යාන්ත්‍රණයේ ශුද්ධ ශේෂයන් තියවන හේයි. එනේ net balances කරන්නේ ඒගොල්ලෝනේ. ගනුදෙනු පියවීම් වල අවදානම අවම වීම, පියවීම් වල අවදානම risk එක, settlement risk එක අවම වීම යාන්ත්‍රණය පිළිබඳ විශ්වාසනීයත්වයේ තහවුරු වීමට හේතු වෙයි. හේතු වෙයි. ඔය වගේ තැන් වලින් පොඩි ප්‍රශ්න අහන්න පුළුවන්. කොහොමද මේ පියවීම් වල අවදානම settlement risk එක අවම කරගන්නේ කොහොමද? මේවා විශ්වාසනීයත්වයේ තහවුරු කරගන්නේ කොහොමද? ඔන්න ඒවා අනිත් පැත්තට හරවලා කරකවල ලියන්න පුළුවන්කම තියෙනවා. ඒක මම මේකකින් කතා කරන්නේ මේ තැන් වලින් ප්‍රශ්න එන්න පුළුවන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන නිසා ඔයගොල්ලන්ට රයිට්. හරි. ලංකාවේ සංක්‍රීය ටෙලියන්ත්‍ර හරහා ජාලය හරහා ගනුදෙනු කරවක මුදල් ආපසු ගැනීම දෙවෙනි රූප සටහනෙන් දැක්වේ. දැන් මේකේ පෙන්නනවා කොහොමද මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ කියලා. දැන් මෙතන ස්පෙෂලි බැංකර්ස්ලා මේවා දන්නවා. non bankers ලයි ස්කූල් ලීවර්ස් ලයි
දැන් මේක මේ රූප සටහන මගින් අපි පෙන්වන්න උත්සාහ කරනවා කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේක හොඳට බලා ගන්න මම පැහැදිලි කරනවා රයිට්. මේ රූප සටහන පෙන්වන්නේ ඒක. ලංකාවේ ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර ජාලය හරහා ගනුදෙනු කරක මුදල් ආපසු ගැනීම දෙක මුදල් ආපසු ගැනීම. මේ සල්ලි ගන්න එක පෙන්වන්නේ මේ. කොහොමද? දැන් මේ පැත්තේ තියෙනවා A බැංකුව X ගනුදෙනු කරකේ ගිණුම හර කරනවා. sorry. මෙතන තියෙනවා A බැංකුව. වම් පැත්තේ තියෙනවා A බැංකුව. දකුණු පැත්තේ තියෙනවා B බැංකුව. right? ඊට පස්සේ A බැංකුව තමයි කාඩ්පත් නිකුත් කරලා තියෙන්නේ. A බැංකුව ඒ කාඩ් එක නිකුත් කරලා තියෙන බැංකුව A බැංකුව. වැඩින් ඉන්නවා ලංකාවේ. ඊට B බැංකුව තමයි මූල්‍ය අත්පත්කරු. ඒ කියන්නේ ගනුදෙනු සිදු වෙන්නේ B බැංකුවේ. කාඩ් එකයිදී A බැංකුවට right? එතකොට මේ මෙතන දැන් මේක ඊටව දාලා පෙන්නනවා right? එකක් තමයි පළවෙනි අවස්ථාව. මෙදින් A බැංකුවේ X ගනුදෙනු කරු. A කියන බැංකුවේනේ කාඩ් එක. ඒකේ මේ X කියන ගනුදෙනු B බැංකුවේ ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍රය භාවිතා කර මුදල් ගැනීම. මේ ගන්න පින්තූරයක් තමයි මේ පෙන්නන්නේ. මෙදින් A කියන බැංකුවේ ගනුදෙනු කරු B කියන බැංකුවේ X කියන ගනුදෙනු කරු B කියන බැංකුවේ ටෙලි යන්ත්‍රය භාවිතා කරලා මුදල් ගන්නවා. මේ තියෙන මුදල් ගැනීම right? ඒක ගත්තට පස්සේ ඒක එතනින් report වෙනවා කොහටද? ලංකා clear right? ලංකා clear. හරිද? ඒක ඊට පස්සේ ඊතාලියේ තියෙනවා දෙවෙනි ස්ටෙප් එක ඒක මෙහිට right? මෙතන තියෙනවා A බැංකුව X ගනුදෙනු කරකේ ගිණුම හර කිරීම. A බැංකුව මොකද කරන්න ඕන? X ගනුදෙනු කරකේ ගිණුම ඒගොල්ලන්ගේ මේ ගනුදෙනු කර ඒගොල්ලන්ගේ බැංකුවේ. ඒ ගිණුම හර කරනවා. right? තුන්වෙනි පියවර මොකද්ද? එම මුදල් ඒ ගිණුම හර කළා මේ සිස්ටම් එක හරහා මේක හරහා ගිහිල්ලා B බැංකුව දක්වා ගමන් කරනවා. මූල්‍ය අත්පත් කරු එයා. මොකද එයාගේ බැංකුවෙන්නේ සල්ලි ගත්තේ. එතන මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන බැංකුවක ATM එකකින් වුණාම ඒක මෙතනින් ගමන් කරනවා මේ දක්වා මේ බැංකුවේ ඒ අදාළ ගනුදෙනු කරකේ ගිණුම හර කළා ඊට පස්සේ අදාළ බැංකුව දක්වා මේ මුදල් ගමන් කරනවා මේක හරහා. අර සෙටල්මන්ට් එක දවස් අවසානයේ දෙපාරක් දැන්නුවම ඒ ගනුදෙනු පියවීම මහ බැංකුව විසින් කරනවා RTGS එක හරහා. මේක තමයි වෙන ක්‍රමය. මේ රූප සටහනේ පැහැදිලි. පැහැදිලිනේ? ක්ලියර්. මම හිතන්නේ ඔක්කොම පැහැදිලි වෙන්න ඕනේ. right? නියාමනය. රෙගියුලේෂන් එක කොහොමද වෙන්නේ? මේ කොහොමද රෙගියුලේෂන් එක වෙන්නේ කියලා ඊළඟට තියෙන්නේ. ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර හස්ත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ලංකාකීය පුද්ගලික සමාගම සහ එකී සමාජිකයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න දක්වමින් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් 2013 අංක 1 දරන ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පොදු විධානයේ කොමන් ඩිරෙක්ෂන් එකක් තියෙනවා. මේක කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා නිකුත් කරලා තියෙනවා. අන්න නියාමනය කරන පළවෙනි පියවර මේ වගේ අවස්ථාවකදී ක්‍රියා කළ යුත්තේ කෙසේද කියලා 2013 අංක 1 දරන ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පොදු විධානයක් නිකුත් කරලා තියෙනවා. කවුද නිකුත් කරලා තියෙන්නේ? ශ්‍රී ලංකා මහා බැංකුව. මහා බැංකුව නිකුත් කරන්නේ කොහොමද ඒක? ගෙවීම් හා පියවීම් පන්තියෙන් ලැබිච්ච බලය ප්‍රකාරව මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය මත ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ අවශ්‍ය කරන නියාමන කටයුතු සිදු කරනවා. ඒ නිකුත් කිරීම අදාළ දේවල් කරනවා. එහෙම තමයි යාන්ත්‍රණය සැකසීලා තියෙන්නේ. right? යාන්ත්‍රණය සැකසීලා තියෙන්නේ. මොකද නීතිමය බලය ලැබෙන්නේ ගෙවීම් හා පියවීම් පනතෙන්. ඒ අනුව මහා බැංකුවේ මුදල් මණ්ඩලයට බලය ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච බලය ප්‍රකාරව මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය මත ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව මගින් මේ 2013 අංක 1 දරන ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පොදු විධානය නිකුත් කරලා තියෙනවා. ඔන්න නියාමනය කරන පළවෙනි පියවර ස්ටෙප් එක. right? ඊළඟ බලමු. ඊළඟට ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර ආශ්‍රිත පොදු යාන්ත්‍රණය මගින් මේ මෙකැනිසම් එක මගින් ගනුදෙනු කිරීමේදී එතනදා අය කළ හැකි උපරිම ගාස්තු පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් තව විධානයක් තියෙනවා. 14 අංක අරක 13 අංක එක මේක 14 අංක එක දරන ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් සිදු කරන ගනුදෙනු සඳහා අය කළ හැකි ගාස්තු පිළිබඳ පොදු විධානය. ඒකටත් කොමන් ඩිරෙක්ෂන් එකක් තියෙන්නේ. බැංකුව වලට හිතුමනාපි ගාස්තු අය කරන්න බෑ. ඒකත් අර ගෙවීම් හා පියවීම් පනතෙන් ලැබුණා වූ බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය මගින් අනුමත කරන ලද එම විධානය
සියලුම සහභාගීකරුවන්ට මූල්‍ය ආයතනවලට සහ සහභාගීකරුවන්ට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව මගින් 2014 අංක 1 දරන අංකය යටතේ නිකුත් කරලා තියෙනවා. ඒ නියාමනය කරන අනිත් එකක් 13 අංක 1 අනිත් එක ගෙවීම් සම්බන්ධ 14 අංක 1. right? ඕක තමයි නියාමනය කරන්න තියෙන ප්‍රධානම ආයුධ දෙක, weapons දෙක. right? weapons දෙක. හරි නේද? මේ අපි කතා කරන්නේ නීත්‍යානුකූල ලෙස ස්ථාපිත කරනු ලැබූ ගෙවීම් හා පියවීම් පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ කටයුතු නියාමනය හා අධීක්ෂණය කිරීමට අදාළ වන්නා වූ ක්‍රම වේදයන් තමයි අපි මේ දැන් කතා කරන්නේ. මොකද්ද? මේ පොදු ගෙවීම් යාන්ත්‍රණය කොහොමද ඒක වෙන්නේ, ඔපරේට් වෙන්නේ කොහොමද, සමාජිකත්වය ලබා ගන්නේ කොහොමද, ඒක ආරම්භ වුණේ කොහොමද, ඉතිහාසය කොහොමද, අපි ඒවා කතා කරමින් ආවා දැන්. right? දැන් අපි ඇවිල්ලා තින්නේ නියාමනය කරන තැනට. කොහොමද වෙන්නේ කියන්නේ. right? හරි. right. ඒ දෙක අපි කතා කරා. right. ඊට ගනුදෙනු හා ගාස්තු. ඒ කොහොමද මේ ගාස්තු අය කරන්නේ? ඒකත් බලමු. ගනුදෙනුකරුවෙකු වෙනත් බැංකුවක සංක්‍රීය ටෙලයන්ත්‍රයක් භාවිතා කිරීමේදී අපි අර කලින් කිව්ව රූපසරහනේ විදිහට උදා මුදල් ලාපසු ගැනීමේදී ගිණුම් ශේෂය පරීක්ෂා කිරීමේ දෙකෙන් වෙන්න පුළුවන්. ඒ දෙකනේ කරන්න පුළුවන්. අර උඩ රූපසරහනේ පෙන්වන විදිහට. ඒ වෙනුවෙන් ගනුදෙනුකරුගේ කාඩ් පත නිකුත් කළ ආයතනය. ඒ කියන්නේ කාඩ් ඉෂුවර්. ඒ කියන්නේ අර උඩ පැහැදිලි කිරීමේ නම් ඒ බැංකුව විසින් එම සංක්‍රීය ටෙලයන්ත්‍රයේ සේවාව සැපයූ ආයතනය නම් B බැංකුවට. එනම් මූල්‍ය අත්පත් කරුට නැත්නම් ෆයිනෑන්ෂල් ඇක්වයර්ඩ් අන්තර් හුවමාරු ගාස්තුවක් ඉන්ටර්චේන්ජ් ෆී එක. ද එසේ කළ ගනුදෙනුකරුගේ බැංකුව. එහෙම ගනුදෙනුකරුගේ බැංකුව. ඒ කියන්නේ ඒ බැංකුව. ඉහත උදාහරණයක් ඒ බැංකුව. කාඩ්පත් නිකුත් කරනවා. ඒ කියන්නේ අර නිකුත් කරපු බැංකුව. විසින් ගනුදෙනුකරුගෙන් ඒ කියන්නේ කාඩ්පත් හිමියාගෙන් එම පහසුකම සැපයීම වෙනුවෙන් ගාස්තුවක් දාය කරනු ලබයි. ඒකට චාර්ජ් කරනවා ගනුදෙනුකරුගෙන් ඒකට ෆී එකක් ගන්නවා. ඒ සඳහන් පොදු විධානය මගින් නියම කළ පරිදි එසේ අය කළ හැකි උපරිම ගාස්තු දෙවෙනි සංඛ්‍යා සටහනේ දැක්වේ. එන්නේ මේ විදිහට අය කරන්න පුළුවන් උපරිම ගාස්තු මෙන්න මේ දෙවෙනි සංඛ්‍යා සටහනේ දක්වනවා. එතන පොඩි සටහනක් උඩ දාලා තිනවා 13 අංක 2 දරන සංකීර්ණ ටෙලයන්ත්‍ර සේවා සඳහා පොදු යාන්ත්‍රණය මගින් සිදු කරන ගනුදෙනු සඳහා අය කළ හැකි ගාස්තු පිළිබඳ පොදු විධානය ස්ථාපිත කරමින් මෙම පොදු විධාන නිකුත් කර ඇති අතර 14 පෙබරවාරි 25 වෙනිදා ක්‍රියාත්මක වේ. මෙම නව පොදු විධානයෙන් ඊට පෙර නිකුත් කළ පොදු විධානය මගින් පනවන ලද ගාස්තු සංශෝධනය කිරීමක් සිදු කර ඇත. මේක කලින්ක සංශෝධනය මේ සටහන් තමයි අදට වළංගු වෙන්නේ. applicable fees. සංක්‍රීය ටෙලයන්ත්‍ර සේවා සඳහා අය කළ හැකි උපරිම ගාස්තු බදු ඇතුළුව. මේ ටේබල් එකක් තියෙන්නේ. මේක වම් පැත්තේ සේවාව ගාස්තුව මොකක්ද කියලා තියෙනවා කොටුවේ. මැද තියෙනවා ගාන. ඒ කියන්නේ එක එක අවස්ථාන. එක මුදල් ලාපසු ගැනීම එක් වාරයක් සඳහා ශේෂ පිරික්සීම සඳහා for balance inquiries for cash withdrawals වලට කොහොමද තියෙන්නේ කියලා දාලා තියෙනවා. බලමු. කාඩ්පත් නිකුත් කරන්නෙකුට ගනුදෙනුකරුගේ අය කළ හැකි උපරිම ගාස්තුව. ඒ කියන්නේ අපි ඉහත කතා කරපු උදාහරණ ඒ බැංකුවට ඒ තම ගනුදෙනුකරුගෙන් මේ සඳහා වූ අය කළ හැකි උපරිම ගාස්තුව. maximum fees charges from the customer by issuer. ඒ කියන්නේ එක transaction එකකට රුපියල් 30යි. ශේෂ පිරික්සන සඳහා රුපියල් 7.50යි. right? ඒක තමයි ඒ ගිණුම අයිති කාඩ්පත අයිති බැංකුවට තම ගනුදෙනුකරුගෙන් අය කළ හැකි උපරිම මුදල. right? ඊට පස්සේ මූල්‍ය අත්පත් කරුවේ අර මේක නම් B බැංකුවට. කාඩ්පත් නිකුත් කරන්නාගෙන් අය කළ හැකි උපරිම අන්තර් හුවමාරු ගාස්තුව. නිකුත් කරන්න. ඒ කියන්නේ මේ බැංකුවෙන් එතකොට ඒ වෙනුවෙන් කස්ටමර්ගෙන් 30ක් ගන්නවා. නමුත් බැංකුවෙන් ගෙවන්න ඕන 35. එතකොට ඉතුරු රුපියල් 5 බැංකුවට දරන්න වෙනවා. තමාගේ සේවාව වෙනත් බැංකුවකින් ලබා ගැනීම නිසා තමයි ගනුදෙනුකරු. ඒ වගේම 7.50යි බැලන්සින් කරේට 10ක් ගෙවන්න ඕන අත්පත් කරුට. හොඳ කාඩ් හෝල්ඩර්. right? ඔබ තමයි ගාස්තු නියම කරලා තියෙන්නේ. right. sorry. මේ තියෙන්නේ ශේෂ පරීක්ෂාව සම්බන්ධ සටහනක්. මේ තියෙන ගනුදෙනු සම්බන්ධ අපි දැන් කියපු ගාස්තු. ඊට බලමු ඊළඟ සටහන තියෙන ශේෂ පරීක්ෂාව. අපි රූප සටහන බලමු. උඩින් කරේ withdrawal එක. දැන් මෙතන තියෙන balance inquiry එක. right?
3 අර වගේම A බැංකුවේ X ගනුදෙනු කරු B බැංකුවේ සංක්‍රීය ටෙලියන්ත්‍ර භාවිත කරමින් ශේෂය පරීක්ෂණ. ඔය ඉතින් අර පාත් එකේම යනවා. A බැංකුවට කාඩ් පත් දිනු බැංකුවට ඊට පස්සේ ඒ පාත් එකේම ආපහු මේ දක්වා ඉතින් අර කියපු ගාස්තුව ශේෂ පරීක්ෂණ මේ බැලන්ස් ලින්ක් කරේ කරන අර ගාස්තුව 7.50ක් කස්ටමර් එකයි කරනවා 2.50ක් අදාළ බැංකුව විසින් කියලා 10ක් වෙන්න ගෙවන්න ඕන. ඉහත ගනුදෙනු සහ දෙවෙනි රූප සටහන. මූල්‍ය අත්පත් කරලා B බැංකුව කාඩ් පත් නිකුත් කරන්නාගේ ඔය තියෙන ඒක විස්තර කරලා තියෙන එක මම ආයෙ විස්තර කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ ස්වයංක්‍රීය ටෙලියන්ත්‍ර ජාලය හරහා ගනුදෙනු කරුවට ශේෂ පරීක්ෂණ සිදු කිරීම තුන්වෙනි රූප සටහන. ඒකත් අපි දැන් කතා කරා. තුන්වෙනි රූප සටහන දැක්කුවා. අපි දැන් කතා කරන්නේ. ඊළඟට ඉහත ශේෂ පරීක්ෂණ තුන්වෙනි ඒ විදිහට අපි ගාස්තු අය කරන තමයි තියෙන්නේ. රයිට්? ඒක ආයි කතා කරන සරලව පැහැදිලි වෙනවා. රයිට්? ක්ලියර් නේද ඒක? ක්ලියර් ටු ඕල්. මේ හරියට ක්ලියර් කරන් යන්න ඕන. ක්ලියර් නේද? පටල ගන්න එපා ගාස්තු පටල ගන්න එපා කස්ටමර්ගෙන් අය කරන ගාන මූල්‍ය අත්පත් කරුට කාඩ් පත හිමි බැංකුව විසින් ගෙවුණු ලබන ගාන. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. ඒතකොට බැංක් ඒ කොස්ට් එක ටෝටල් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකෙන් වැඩි බරක් ගනුදෙනු කර දරනවා සුළු බරක් බැංකුවක් දරන්න ඕන. ඒ තමයි ෆීස් ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. ඒක නියාමයක් විධානයක් මගින් මහ බැංකුව නියම කරලා තියෙනවා. රයිට් ක්ලියර්. right ඊට පස්සේ මෙසේ සංක්‍රීය ටෙලියන්ත්‍රාංශ සේවනාව පොදු යාන්ත්‍රණය හඳුන්වා දීමත් සමග මේක ඉන්ට්‍රොඩියුස් කරාට පස්සේ බැංකුව අතර දේශීයව සිදුවන ගනුදෙනු වල නිෂ්කාශනය තවදුරටත් විදේශීය ජාල සැපයීම් කරන මගින් සිදු කරගත යුතු නොවන නිසා අපි කලින් කිව්වනේ කලින් ඩිපෙන්ඩ් උනේ විදේශීය ජාල සැපයීම් කරවම දැන් අපේ එකක් හදාගත්තාම එහෙම ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. හේයින් එම ජාත්‍යන්තර ජාල සැපයීම් කරන ගෙවීමට සිදුවන විදේශීය විනිමය ඉතිරි කර ගැනීමටත් ගනුදෙනු කරන අඩු පිළිවෙලකට පහසුකම් ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. අර කොස්ට් එක එච්චර යන්නේ නැහැ. මේ තුලින් ජාත්‍යන්තර ජාල සැපයීම් කරන මත පැවති පරායක්තතාවය කියන්නේ ඩිපෙන්ඩ් වෙන එක අඩු කර ගැනීමට හැකියවීම රටක් ලෙස වැදගත් වනු ඇත. තවද මෙම මගින් මූල්‍ය ආයතන විසින් රට තුළ ස්ථාපිත කර ඇති සංක්‍රීය ටෙලියන්ත්‍ර උපරිම ධාරිතාවෙන් අපේ ATMs උපරිම ධාරිතාවෙන් උපයෝජනය කිරීමටත් මඟ පෑදී ඇත. ඔය කියන්නේ මොනවද? වාසි කියන්නේ විදේශීය ජාල සැපයීම් කරන රඳා පැවතීම අඩුවීම, ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අඩුවීම, ඒ වගේම මොනවාද? සංක්‍රීය ටෙලියන්ත්‍ර උපරිම ධාරිතාවෙන් පාවිච්චි කරන්න පුළුවන් වීම අපි කලිනුත් කිව්වා. ඒ අනුව බැංකුවල ගනුදෙනු කරන දේශීය සිදු කරන ගනුදෙනු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත දේශීය පද්ධතියක් තුළින් නිෂ්කාශනය කිරීම ශ්‍රී ලංකාව විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ ලැබූ ජයග්‍රාහී ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. ඕවා තමයි ආලවට්ටම් කියන්නේ. අපි කියන්නේ ඔය සටහන් ලියනකොට උත්තර ලියනකොට ඔය කෑලි දාලා හඩ කරලා අයිසින් දාලා ලියන්න ඕන. රයිට්? ඒ පළවෙනිම එක අපි දැන් කතා කරා. රයිට්? පළවෙනි එක කොමන් ස්විච් එක කතා කරානේ. කොමන් ස්විච් එක දැන් කතා කරා. කොමන් ස්විච් එක කියන්නේ මොකක්ද? සමාජිකත්වයේ ගන්නේ කොහොමද? මුලින් හිටපු සමාජික කවුද? පස්සේ ආපු අය කවුද? ඒකේ ඔපරේෂනල් එක්ස්පෙක්ට් එක කොහොමද? ගාස්තු අය කරන්නේ කොහොමද? ඒවට තියෙන විධාන කොහොමද? ඒ වාසි මොනවද? ඒ සීල වල අපි කතා කරා. ඒ ඔක්කොම පැහැදිලි වෙන්න ඕන. ඕන කිය ඇති. ඕවෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න අහලා තියෙනවා. අපි ප්‍රශ්න කතා කරද්දී බලන්න පුළුවන්. දැන් ඊළඟට යනවා දෙවෙනි එකට. දෙවෙනි යාන්ත්‍රණය. විද්‍යුත් අරමුදල් පැවැත්ම සඳහා පොදු යාන්ත්‍රණය. Common Electronic Fund Transfer Switch. CEFTS. Common Electronic Fund Transfer Switch. ඒ අකුරු වල මුල අකුරු ටික අරන් ඒක හදලා sorry. විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ වැදගත් සම්දිස්ථානයක් සම්ටෝන් කරමින් තවත් ටර්නින් පොයින්ට් එකක්. කාඩ්පත් හා ගෙවීම් මාස්ටර් පොදු ගෙවීම් යාන්ත්‍රණය දෙවන මෙන්න. ඒකේ දෙවෙනි එක වැදගත්ම උප යාන්ත්‍රණයක් ලෙස විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය ආරම්භ කරන ලදී. right? Common Fund Transfer Switch. Common Electronic Fund Transfer Switch. යාන්ත්‍රණය ආරම්භය. ඉතින් මෙතන මේ රූප සටහනක් තියෙනවා වම් පැත්තේ බලන්නකෝ. යාන්ත්‍රණය ආරම්භය. හරි හරි. ඔන්න මම ලංකාවේ CEFTS හරහා සල්ලි වෙනවා. 9:30ට කියනවා. 9:30ටම හරි පුදුමයි. එච්චර ඉක්මනට මට සල්ලි ආවා. ඒ කියන්නේ ඔන්ලයින්, on time, real time. එහෙන් දාලා මෙහෙන් ගන්න පුළුවන්, මෙහෙන් දාලා එහෙන් ගන්න පුළුවන් කියලා කට්ටිය අර ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම දාන්නේ. දැකලා තියෙනවද? බැංකර්ස්ලා දන්නවනේ. සම්පත් බැංකේ ඇඩ් එකක් යනවා ඒ කාලේ විජේනන්සර්ගේ එහෙන් දාලා මෙහෙන් ගන්න, මෙහෙන් දාලා එහෙන් ගන්න. ඒක තමයි කියන්නේ. right? ඒක තමයි කියන්නේ. right? right. ඒක දැන් බලමු කොහොමද එන්නේ කියලා.
ශ්‍රී ලංකාවේ බැංකුව අතර විද්‍යුත් අරමුදල් පැවරීම තත්කාලීනව පියවීම කියන රියල් ටයිම් ඔන් ටයිම් ඔන්ලයින් සඳහා ජාතික මට්ටමේ කිසිදු ක්‍රමවේදයක් මීට පෙර නොතිබිනි. ඒ කියන්නේ දැන් කලින් කතා කරේ කාඩ් වලින් කරන ගෙවීම කොමන් ස්විච් එක ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්. මේක කතා කරන්නේ විද්‍යුත් අරමුදල් පැවරීමේ තත්කාලීන පියවීමේ ක්‍රමය. මීට පෙර නොතිබුණි. එනම් යම් මූල්‍ය ආයතනයක ගනුදෙනුකරුවෙකු එම මූල්‍ය ආයතනයේම වෙනත් ගනුදෙනුකරුවෙකුට ඒ බැංකුවේ තවත් වෙනත් ගනුදෙනුකරුවෙකුට අරමුදල් පැවරීම ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කළ විට තත්කාලීනව දෙපාර්ශ්වයේ හරහා බැරවීම සිදු වුවද එම ගනුදෙනුකරු වෙනත් බැංකුවක ගනුදෙනුකරුවෙකුට කියන්නේ එම බැංකුවේ නම් තත්කාලීනව වෙනවා. නමුත් වෙන බැංකුවක ගනුදෙනුකරුවෙකුට අරමුදල් පවරන විටක ඊට අදාළ ගිණුමට බැර කිරීම තත්කාලීනව කළ නොහැකි විය. ඒ කියන්නේ මේක මේ සිස්ටම් එකේ එන්න කලින් ගනුදෙනුකරුවෙකුට තත්කාලීන ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය නම් මීට පෙර භාවිතා කළ හැකි ක්‍රමවේදය වූයේ තත්කාලීන දළපීවීම පද්ධතිය. අපි කතා කරමු RTGS හරහා එය සිදු කිරීමයි. එතකොට රියල් ටයිම් ට්‍රාන්සැක්ෂන් එක වෙන්න නම් ඒ වගේ ගනුදෙනුවක් අර කියන RTGS එක හරහා වෙන්න ඕනේ. මේ ස්විච් එකේ එන්න කලින්. එහිදී අරමුදල් පැවරීම එම පද්ධතියේ සමාජික ආයතනයක්. ඒ කියන්නේ ඒකේ මෙම්බර්ස්ලා විතරනේ ඒ ගනුදෙනු කරන්නේ. බැංකුවක් වයින් කළ යුතු වන අතර පහසුකම ලබා දීම ඒ බැංකුව විසින් නියම කර ඇති බේලාන් වලට සීමා වෙයි. මොකද ඒගොල්ලන්ගේ වෙනත් වැඩ කරන අතරේ RTGS ට්‍රාන්සැක්ෂන් තව තියෙනවනේ. ඒවට අමතරව තමයි මේවට වෙලාව දීලා තියෙන්නේ. තවද ගනුදෙනුවක් සඳහා බැංකුව සැලකිය යුතු ගාස්තුවක් ගනුදෙනුකරුවන් අය කරයි. මේකට ලොකු ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් යනවා. එබැවින් එය දෛනික සුළු පරිමාණ ගනුදෙනු සඳහා වියදම් අධික ක්‍රමවේදයක් වේ. දෛනික සුළු පරිමාණ ගනුදෙනු සඳහා වියදම් අධික ක්‍රමවේදයක්. කියන්නේ පොඩි ස්මෝල් මීඩියම් ට්‍රාන්සැක්ෂන් වලට ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක වැඩි ටිකක් වද වෙන වැඩක් තමයි කලින් තිබ්බ ක්‍රමය. මේවා ගැන අවබෝධයෙන් ඉන්න ඕන. මොකද මොනවද තියෙන වාසි කියවුවොත් පරණ කලින් තිබුණ ක්‍රමයේ ආවාසි කියලා වුණ වාසි කියන්නේ. ඒත් මේවා දැනගන්න ඕන. right විද්‍යුත් මුදල් පැවැත්ම සඳහා පොදු යාන්ත්‍රණ හේවත් SEFT මේකට කියන්නේ CEFT ආරම්භ වීමත් සමග ගනුදෙනුකරුවෙකුට අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරත් බැංකු කටයුතු හෝ ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර යන ඕනෑම විද්‍යුත් ගෙවීම් මාධ්‍යයක් භාවිතා කරමින් වෙනත් බැංකුවක ගිණුම් හිමියෙකුට තත්කාලීනවම on real time basis අරමුදල් පැවරිය හැකියි. මේක ආවෙන් පස්සේ ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම ජංගම දුරකථන පදනම් කරා වෙන්න පුළුවන්. අන්තර්ජාලය පදනම් කරා වෙන්න පුළුවන්. ඒ වගේ මේ යාන්ත්‍රණය හරහා එවැනි පහසුකම් තියෙනවා. වේගවත් සිදුවීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට ලැබේ. ඒකෙත් අර වගේම සමාජිකත්වය යාන්ත්‍රණයේ සමාජිකත්වය ලබා ගැනීමේදී තත්කාලීන දළපීවීම පද්ධතියේ සහභාගීත්වයේ ආයතනයක් වන ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විද්‍යුත් අරමුදල් පැවැත්ම සඳහා පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික සමාජ අර කලින් එක වගේම ප්‍රයිමරි මෙම්බර්ෂිප් එක හම්බෙන්නේ ඒගොල්ලන්ට RTGS සිස්ටම් එකේ ඉන්න සම්බන්ධිත අතර අනිකුත් මූල්‍ය ආයතන ද්විතීයික සමාජිකත්වය ප්‍රාථමික සමාජික හරහා ලබා ගන්න ඕන. ඒක තමයි ක්‍රමය. 17 අවසාන වන විට අපි මේ අවසාන තින දත්තව 19 20 වාර්තාවෙන් බලන්න පුළුවන් අලුත් තත්ත්වය. සමාජික සංඛ්‍යා 33 දක්වා ඉහළ ගිය අතර ඉන් 11ක්ම 17 වසරේ සමාජිකත්වය ලබා ඇති. 33 දක්වා වැඩි වුණාට 11ක් ඇවිල්ලා තියෙන 17. 17 වසරේ ඇවිල්ලා තියෙන. අතුල්ලා තියෙන. සංඛ්‍යා සරණ 4 විද්‍යුත් අරමුදල් පැන දාව පොදු යාන්ත්‍රණයේ සමාජිකයන් 16 ජනවාරි අවසාන වලට මෙන්න මේ කට්ටිය හිටියා. ප්‍රයිමරි මෙම්බර්ස්ලා මහජන බැංකුව ලංකාව ඉස්සරහා තියෙන සම්බන්ධ වෙච්ච දිනේ. HNB, Commercial, Cargills, HSBC ඒගොල්ලෝ. ද්විතීයික සමාජ LOLC, Commercial Leasing and Finance PLC. ඒගොල්ලෝ මේ 17 වෙනකොට 16 ජනවාරි වෙනකොට දැන් තවදුරටත් වෙනස් වෙලා තියෙනවා වර්ධනය වෙලා ඇති. 17 වසරේදී මෙම යාන්ත්‍රණය මගින් රුපියල් මිලියන 273.7ක වටනා ගනුදෙනු මේක වැරදි මේක මාරු වෙන්න ඕනේ මේ මිලියන බිලියන මාරු වෙලා තියෙන්නේ මේකේ මේ මිලියන කියන තැනට බිලියන එන්න ඕනේ මෙතෙන්ට එන්න ඕන බිලියන කියන වචනේ රයිට් මෙතන තියෙන මේ මිලියන මේ බිලියන කියන වචනේ මෙතෙන්ට යන්න මිලියන කියන වචනේ මෙතෙන්ට එන්න ඕන රයිට් ඒක හදාගන්න ඔයගොල්ලෝ හදාගන්න නෝට් එකේ මොකද හේතුව වැලියු එක ට්‍රාන්සැක්ෂන් වැලියු එක බිලියන 270.7ක්
number of transaction million සම දෙකක්. එහෙම වෙන්න ඕන right? ඒක මතක තියාගන්න. මේක හදාගන්න. right. මේ තමයි තත්ත්වය. නියාමනේ. මේකෙත් regulation එක කොහොමද වෙන්නේ? 2014 අංක 2 දරන. ඒකට අංක 2. විද්‍යුත් අරමුදල් පැනනව පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පොදු විධානය මගින් එම යාන්ත්‍රණයේ කටයුතු සම්බන්ධයෙන් ලංකා ක්ලියර් පුද්ගලික සමාගම හා යාන්ත්‍රණයේ සමාජිකයන් විසින් දැරිය යුතු වගකීම් හා වෙනත් පොදු කරුණු දක්වලා තියෙනවා. ඒ ඩිරෙක්ෂන් එකේ තියෙනවා. මොකේද? 14 අංක 2. විද්‍යුත් අරමුදල් පැනනව පොදු යාන්ත්‍රණය මෙහෙයුම් පිළිබඳ පොදු යාන්ත්‍රණය. දක්වන එම පොදු විධානය 2005 අංක 28 දරන ගෙවීම හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 44 වන වගන්තියේ යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරයි. අන්න මං කිව්වා අර කලින් කවුවෙත් ඒකම තමයි. ඔය නීත්‍යානුකූල බලය මහා බැංකුවට ලැබෙන්නේ ඔය විධාන නිකුත් කරන්න, නියෝග නිකුත් කරන්න, නියාමනය කරන්න ඔය කියපු 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීම පද්ධති පනතේ 44 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට නිකුත් කරලා තියෙන ඒ බලය ප්‍රකාරව. ඒ 2014 සැප්තැම්බර් 1 වෙනි දින සිට බලාත්මක විය. විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය හරහා කෙරෙන ගනුදෙනු සඳහා අය කළ හැකි ගාස්තු පිළිබඳ 2015 අංක 1 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති චක්‍රලයන නිකුත් කර ඇත. එය 15 අගෝස්තු 1 වෙනි දින සිට බලාත්මක වේ. මේ විදිහට බලාත්මක වෙනවා. ගාස්තු මේකට කොහොමද ගාස්තු අය වෙන්නේ? විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය හරහා ගනුදෙනු කරුවෙකු එක් බැංකුවකින් මූල්‍ය ආයතනයකින් වෙනත් බැංකුවක නැත්නම් වෙනත් මූල්‍ය ආයතනයකට අරමුදල් පැවරීමේදී එම ගනුදෙනුව යාන්ත්‍රණ ගාස්තුවකට ස්විචින් ෆී විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය හරහා ගනුදෙනු කරුවෙකු වෙනත් බැංකුවක මූල්‍ය ආයතනයක සංක්‍රීය ටෙල යන්ත්‍රයක් භාවිතයෙන් ගනුදෙනුවක් කරන්නට එම ගනුදෙනුව අන්තර් හුමාරු ගාස්තුවකට ඉන්ටර්චේන්ජ් ෆී එකක් ඒ විදිහට යනවා නම් අර විදිහට යනවා නම් මොකද්ද ස්විචින් ෆී එකක් යාන්ත්‍රණ ගාස්තුවකට යටත් වෙනවා. ඒ ගනුදෙනුවේ ස්වභාවය අනුව යාන්ත්‍රණ ගාස්තු සහ අන්තර් හුමාරු ගාස්තු අය කරනු ලැබේ. ගනුදෙනුවේ ස්වභාවය අනුව ස්විචින් ෆී එකද අනික් ෆී එකද කියලා කොහොමද කියලා තීරණය කරන්න ප්‍රමාණය තීරණය කරන්න. සංඛ්‍යා සටහන් 3 ගාස්තු විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය හරහා අරමුදල් පැවරීමේදී ගනුදෙනු කරුවෙකුගෙන් අය කළ හැකි උපරිම ගාස්තු. ගනුදෙනු පැවරීම මාධ්‍ය වම් පැත්තේ කොටුවේ තියෙන්නේ. දකුණු පැත්තේ ගනුදෙනු කරුගෙන් අය කළ හැකි උපරිම ගාස්තු. ගනුදෙනු කරුගෙන් අය කළ හැකි උපරිම ගාස්තු. ගනුදෙනු කරුගේ බැංකුවේ සංක්‍රීය ටෙල යන්ත්‍රය අන්තර්ජාල පදනම් කරගත් බැංකු කටයුතු මගින් සහ ජංගම දුරකථන පදනම් කරගත් බැංකු කටයුතු මගින් අරමුදල් පැවරීමක් සිදු වෙනවා නම් ගනුදෙනු පැවරීම මාධ්‍ය විදිහට නම් රුපියල් 50ක් අය කරනවා ගනුදෙනු කරුගේ. ඒ වගේම ගනුදෙනු පැවරීමේ මාධ්‍ය විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සිටින සමාජිකයෙකුගේ ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රයක් භාවිත කර අරමුදල් පැවරීමකදී නම් රුපියල් 100ක් වෙනවා ගනුදෙනු කරන උපරිම ගාස්තුව. ඒ වගේම බැංකු කවුළු වෙත ගොස් අරමුදල් පැවරීම. ඒ කියන්නේ ඕවර් ද කවුන්ටර් ට්‍රාන්සැක්ෂන් එකට ඒ වගේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා ඒ රුපියල් 100ක් අය කරනවා ගනුදෙනු කරුගේ. මේ විදිහට. මහා බැංකුව විසින් ගනුදෙනු කරුගෙන් අය කළ හැකි උපරිම ගාස්තු පිළිබඳ සීමා පනවා ඇති අතර එක් ගනුදෙනු වාරයකදී පවරනු ලබන අරමුදල් මේ උපරිම රුපියල් මිලියන 5 නොඉක්මවිය යුතුයි. 5 ඉක්මවන්න බෑ නොඉක්මවිය යුතුයි. අදාළ ගාස්තු තුන්වෙනි සංඛ්‍යා සරණේ දක්වා ඇත. ඔය අපි කියපු තුන්වෙනි සංඛ්‍යාව. විද්‍යුත් අරමුදල් පැනනදා වූ පොදු යාන්ත්‍රණය හරහා ගනුදෙනු කරුවෙකු අරමුදල් පැවරීම 4 වැනි රූප සරණ මගින් දැක්කේ. මේ රූප සරණ දක්වල කොහොමද ගනුදෙනු පැවරීම සිදු වෙන්නේ කියලා. රූප සරණ 4 අරමුදල් පැවරීම. කොහොමද වෙන්නේ? දැන් බලන්න මෙතනත් අර වගේම මේ පැත්තේ A බැංකුව මේ පැත්තේ B බැංකුව. මේ බලන්නකෝ දැන් මේකේ තියෙනවා A බැංකුව X ගනුදෙනු කරුගේ ගිණුමට හර කිරීම. A බැංකුව විසින් කරන්නේ මොකද්ද? X කියන ගනුදෙනු කරුගේ ගිණුමට හර කරනවා. රයිට්? ඉතින් ඒක මෙහෙම ලංකා පේ කරා මේ විදිහට ඒ B බැංකුව Y ගනුදෙනු කරුගේ ගිණුමට බැර කිරීම. B බැංකුවේ ඉන්නේ වෙන ගනුදෙනු කරුවෙක් Y කියන. A බැංකුවේ ඉන්නේ X කියන ගනුදෙනු කරුව. එතකොට මේ විදිහට මේ මාර්ගය යනවා. ගිහිල්ලා මේ විදිහට බැර කරනවා. මේක හරහා වෙන්නේ මේ සිස්ටම් එක හරහා වෙන්නේ. මේ ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒක මම ආයෙ නැවත කියවන්න ඕනේ නැහැ. ඒක පැහැදිලි කරනවා. අර ගාසුත් අර විදිහට
ගාස්තු නියම කරලා තියෙනවා. මෙහෙයුම් කටයුතු. මෙම යාන්ත්‍රණයේ සජීවී මෙහෙයුම් කටයුතු 2015 අගෝස්තු 21 වන දින. අගෝස්තු 21 වන දින බලපත්ලාභී වාණිජ්‍ය බැංකු 5ක සහ බැංකු නොවන මුදල් සමාගම් 2ක සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී. non banking financial institution 2යි banks 5යි commercial banks 5යි. මේ වන විට දැන්ට සම්බන්ධ වී නොමැති හේත් ඉදිරියේදී සම්බන්ධ වීමට බලාපොරොත්තු වන මූල්‍ය ආයතනයේ කාර්යයේ විවිධ අධීර පසු කරමින් සිටියේ. ඒ කියන්නේ මේ නෝට් එක හදන කාලේ. විද්‍යුත් අරමුදල් පෙන්වන පොදු යාන්ත්‍රණයේ මගින් අත්වන වාසි. දැන් මේකේ බෙනිෆිට්ස් ඊළඟට තියෙන්නේ. සෙෆ්ට් එකේ මොනවද අත්වන වාසි කියලා. අන්තර්ජාලය, ජංගම දුරකථන සහ ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර වැනි විවිධ විද්‍යුත් මාධ්‍යයන් මගින් අන්තර්ජාලය අපි කතා කරා, ජංගම දුරකථන කතා කරා, ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර. ඒවා අපි වෙනම කතා කරා. ඒවා වෙන්නේ කොහොමද කියලා. විවිධ විද්‍යුත් මාධ්‍යයන් මගින් සිදු කරන බැංකු කටයුතු පොදු යටිතල පහසුකම් සහිත පසුබිමකට ගෙනීම තුලින් කොමන් ප්ලැට්ෆෝම් එකට ගෙනීම තුලින් ඕනෑම විද්‍යුත් ගෙවීම් මාධ්‍යයක් භාවිතා කර ගන්ධනුකරුට තම ගිණුමෙන් අරමුදල් පැවරීමෙන් තම ගිණුමට වෙනත් අයෙකුගේ අරමුදල් ලැබීමත් තත්කාලීනව සිදු කළ හැකියි. මෙතන වාසි දෙකක් වෙනවා. තත්කාලීනව ලැබීමත් මේ ආදී වශයෙන් ඕනම ආකාරයක ක්‍රමයකින් ඒ ගෙවීම් කිරීමට හරහා මේක හරහා ගෙවීම් කිරීමට හැකියවීම. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම දේශීය ගන්ධණු නිෂ්කාශන සඳහා ජාල පහසුකම් සැපයීමත්. ඒගොල්ලෝ තමයි නෙට්වර්ක් ෆැසිලිටි එක දෙන්නේ. සමග ජාත්‍යන්තර ජාල සමාගම් සඳහා ගෙවූ විදේශ විනිමය ඉතිරි කරගත හැකි වීම. ඒක අනික් බෙනිෆිට් එක. ඊළඟට තව තියෙනවා කීපයක්. රට තුළ විද්‍යුත් ගෙවීමකට වඩා කාර්යක්ෂම වීමත් විද්‍යුත් ගෙවීම් ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් උපයෝජනය. ඒ කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යුටිලිටි එක වැඩි වෙලා මේ තුලින් අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වට ගන්ධණු කරුවෙකුට තම බැංකුවට නොගොස් තමා කැමති ඉහත සඳහන් කළ ඕනෑම විද්‍යුත් ගෙවීම් මාධ්‍යයක් මගින් ඉන්ටර්නෙට් එක මගින් වෙන්න පුළුවන්, ජංගම දුරකථනයෙන් වෙන්න පුළුවන්, නැත්නම් ATM එකක් කරා වෙන්න පුළුවන් ගිහිල්ලා. තමා කැමති ඉහත සඳහන් කළ ඕනෑම විද්‍යුත් ගෙවීම් මාධ්‍යයක් භාවිතා කරමින් වෙනත් බැංකුවක ගිණුම් හිමියෙකුට තත්කාලීනව අරමුදල් පැවරීමටත් එවැනි අයගෙන් අරමුදල් ලැබීමටත් පහසුකම් ලැබෙනවා. ඒ කියන්නේ යවන්න ගන්න දෙකම පුළුවන් on time, real time. right. විද්‍යුත් අරමුදල් හා ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම සඳහා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත පද්ධතියක් ස්ථාපනය කිරීමට හැකි වීම. ඒවත් එක තොරතුරක වාසියක්. විවිධ විද්‍යුත් මාධ්‍ය මගින් සිදු කරන බැංකු කටයුතු සඳහා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත පොදු යටිතල පහසුකම් පද්ධතියක් ස්ථාපනය කිරීමට හැකි වීම. කොමන් ප්ලැට්ෆෝම් එකක් හදන්න පුළුවන්. එතන මේ අනුව කාඩ්පත් සහ අනිකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ අනිකුත් උපයාන්ත්‍රණ ඉදිරි අනාගතයේදී ස්ථාපිත කිරීමත් සමග මේ ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යාන්ත්‍රණය National Payment Switch ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ වේගවත් ගෙවීම් ශේෂ්ත්‍රයේ නව යුගයක් උදා කරනු ඇත කියලා මේ සටහන ඉවර කරලා තියෙනවා. right. අපි ඒතර මේ ආශ්‍රයෙන් කොහොමද වෙන්නේ කියලා කතා කරා. දැන් මේකේ තවත් වර්ධනීය තත්ත්වයන් කීපයක් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. දැන් අද කතා කරන්න බෑ. අද කතා කරන්නේ නැහැ. ඒක එවන්න ඕන ඔයගොල්ලන්ට. එවනවා 2020. දැන් මම රිෆර් කරා එක 20 මහ බැංකු වාර්තාවේ තියෙනවා එහෙම තත්ත්වයන් 20 මහ බැංකු වාර්තාවේ ඒ තත්ත්වයන් තියෙනවා. මම ඒවා සම්බන්ධව තව ඉදිරි සතියකදී ඔයගොල්ලන්ට ඒවා ලැබෙන්න සලස්වනවා. right. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට අපි මේනකොට කතා කළා. right. මේනකොට කතා කළා. දැන් මම මේ ඉතාම වැදගත් පාඩමක් 80ක් විතර 85ක් විතර ඉවර කළේ. ප්‍රශ්න ටිකක් තව පොඩි කැලිය වගේක් තියෙනවා කතා කරන්න. ඉදිරිය කතා කරනවා. ලංකාවේ ගෙවීම පියවීම ක්‍රමය. මොකද්ද මේ ගෙවීම පියවීම ක්‍රමය කියන්නේ? මොකද්ද මේකේ නීතිමය පසුබිම? ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක. කවුද රෙගියුලේටර්? අද ජොයින් වෙන්නේ මොකක්ද එයා කියන්නේ ඉන්න පොඩ්ඩක්. මම අද ජොයින් උනේ. මට නෝට් එක ලැබුණේ නැහැ. ඔක ඔයා ඔෆිසර් කවුද මේ ශානිකානේ? මදුභාෂිනී. right. ඔයා ඔෆිසර් කෝල් කරන්න. කෝල් කරාම මට ලින්ක් එක දෙයි. නෝට්ස් වලට මේන්න පුළුවන්. අපි මෙහෙන් එවන නෝට් එක ලින්ක් එක වාට දෙයි. ඒවයි ඒක ඔෆිසර් පොඩක් කතා කරන්න. right. හරි. right. okay. දැන් මම කියාගෙන ආවේ ගෙවීම අපේම් ක්‍රමයෙන් සම්බන්ධව මොකද්ද මේකේ පසුබිම් මොකද්ද
එතකොට මේක මූල්‍යකමයට මේකේ තියෙන වැදගත්කම මොකද්ද? මහා බැංකුවේ රෝල් එක මොකද්ද? එතකොට මේකේ නීතිමය පසුබිම කොහොමද? එතකොට මේකේ උපමාතෘකා කීපයක් අපි කතා කරා වෙන වෙන වර්ග කාඩ් පේමන්ට්ස් ගැන කතා කරා කාඩ් පැත්ත ගැන කතා කරා ඒ වගේම තවත් මේකේ යාන්ත්‍රණය ගැන නැෂනල් පේමන්ට් ස්විච් එක ගැන සානිකුත් යාන්ත්‍රණ කීපයක් ගැන කතා කරා ඒවා ක්‍රියාකාරීත්වය කතා කරා වාසි කතා කරා ඒ දේවල් කතා කරා එතකොට මම හිතන්නේ මේ විෂය හා සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් විෂය එන මේ ප්‍රධාන ප්‍රශ්නට මුහුණ දෙන්න දැන් ඔයගොල්ලෝ සන්නද්ධයි අවශ්‍ය කරන දැනුම තව පොඩි ප්‍රමාණයක් තියෙන ඒක පොඩි එක අපි ලබා දෙන්නම් ඒ අවශ්‍ය කරන නෝට්ස් ටික අවශ්‍ය කරන සම්පූර්ණ දේවල් තියෙනවා අපි ලබන සතියෙම කියලා මට කියන්න බෑ ඉදිරි සතියක මම ඔය මේ ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයකට ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරනවා මම කියන්නම් මොන අවුරුද්දේ මොන ප්‍රශ්නද කතා කරන්න කියලා මම වේල පහින් කියනවා ඔයගොල්ලන්ට කියලා මම කතා කරනවා ප්‍රශ්නේ ලීස්ට් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට අපිට අවසානයේ ඉඩක් ලැබුණොත් අපි පේපර්ස් කීපෙකුත් ප්‍රධාන මාතෘකාවලින් කතා කරන ප්‍රශ්න කීපෙකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා රයිට් එතකොට දැන් අපි ඒ ටික අපි දැන්ට ඉවර කරා එතකොට ඕගොල්ලන්ගේ අතේ දැන් තව තියෙනවා මේක අපි කතා කරා මේකත් කතා කරා මේක මම කතා කරලා ගයිඩ් කරා ඔයගොල්ලන්ට මේක කතා කරා මේ PowerPoint එක කතා කරා මේකත් අපි කතා කළා එතකොට මේ ටේබල් එක කතා කරා ඊළඟට මේක කතා කරා රයිට් එතකොට මට දැන් කවුරු හරි කියන්න මට මතකයක් තියෙනවා ඉස්සරම මුලින්ම අපි සති කීපයක්නේ පටන් ගන්න අද මම හිතන්නේ 5 වෙනි සතිය හෝ 6 වෙනි 5 වෙනි දවස හෝ 6 වෙනි දවස අද ඊට කලින් මම ඒවල තියෙන සටහන් වලින් අර ඒකක බාර ඒ වගේම තව තැන්පතු රක්ෂණ වේදනාවක් මේ වගේ කීපයක් මම ඉතුරු කළා ඒවා ප්‍රධාන පාඩම් එනකොට ඒවත් එක්ක කතා කරන්න බලාගෙන ඒ අරුණකොට තව දීපු අතේ තියෙන නෝට්ස් වලින් තව ප්‍රධාන මාතෘකා කීපයක් මොනවා හරි මම සාකච්ඡා නොකර ඉස්සරහට ආවේ නෑ මම හිතන්නේ ඔක්කොම වගේ ඒවා මම සාකච්ඡා කළා. එතකොට එහෙම මොනවා හරි දෙයක්වත් මට අමතක වෙලා මගේ ඇරිලා තියෙනවා මට කරුණාකරලා ඔයගොල්ලෝ ඒ නෝට්ස් රිෆර් කරලා මතක් කරන්න ඒ ටික සාකච්ඡා කරේ නෑ කියලා. නමුත් මම හිතාමතාම කොටස් කීපයක් ඉතුරු කරලා තිබ්බා. ඒවයි ප්‍රධාන මේ පාඩම් එනකොට ඒවත් එක්ක සම්බන්ධ කරලා කරන්න ඕන නිසා. රයිට්. එහෙමනම් අපි තව පොඩි වෙලාවක් තියෙනවා අපිට. ඒ වෙලාවේ ඉතුරු වෙලාවේ අපි පටන් ගමු විනාඩි 10ක් විතර වගේ තියෙනවා. ඔය අතේ තියෙන නෝට්ස් දෙකක් තව ඔයගොල්ලන්ගේ ස්වර්ණාභරණ උකස් ගැනීම. රයිට්. මේක අපි පටන් ගමු. මේක පටන් ගමු. මේ PowerPoint එකෙන් පටන් ගමු. ඒතර නෝට් එක මට ගයිඩ් කරන්න පුළුවන් කොහොමද කියවන්න කියලා. මොකද මේ ඔක්කොම කරන්න වෙලා මදි වෙන විදිහක් තමයි තියෙන්නේ. මේ පාර මේ හැමදාම වගේ ප්‍රශ්න එනවා. මොකද අපි දැන් සති අද වෙනකොට මම 5ක් හෝ 6ක් කරලා තියෙනවා මේ මාසේ. එතකොට තව අපිට ඉදිරි නොවැම්බර් වෙනකන් බොහොම කෙටි කාලයක් නේ තියෙන්නේ. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වැඩිම වුණොත් තව දවස් 12ක් හෝ 13ක් වගේ තමයි මට මතක හිටියේ තියෙන්නේ. 14ක් විතර. එතකොට සති ඒතර පැය දෙක ප්‍රමාණයක් තියෙන අපිට ඒ නිසා ඒ ඉතුරු ටික අපි ඔක්කොම කතා කරන්න ඕන. අපි බලමු ස්වර්ණාභරණ උකස් ගැනීම. දැන් මෙවැනි මේ පාඩම වැදගත් ඕගොල්ලන්ට හැම එකම වැදගත්. මොකද මම එහෙම කියන්නේ දැන් ඔය ඔයගොල්ලෝ දන්නවා අපේ විෂය මොකද්ද? බැංකු නොවන මූල්‍ය ආයතන. non banking financial business. ඒතර ඔයගොල්ලෝ පටල ගන්න එපා බැංකුවලත් මේ ස්වර්ණාභරණ උකස් ගැනීම කරනවා. ෆෝනින් කරනවා. සෑම් බැංකුව ඔය කරනවා. ඒ වගේම ෆෝනින් කරනවා මේ මුදල් සමාගම් වලත් කරන ගොඩක් වෙලාවට. right? ෆයිනන්ස් කම්පැනිලත් කරනවා. ඒ වගේම ෆෝනින් කරන වෙනත් ෆෝනින් සෙන්ටර්ස් පුද්ගලිකාංශය සතුව තියෙන වෙන ෆෝනින් විතරක් කරන ෆෝනින් සෙන්ටර්ස් උකස් මධ්‍යස්ථාන ලංකාවේ හැම තැනම හැම නගරයකම අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ මෙතන ඉන්න බැංකර්ස්ලා right? මෙතන ඉන්න බැංකර්ස්ලා සැලකිය යුතු ප්‍රමාණය right? දැන් මට රෙස්පොන්ස් කරලා තියෙනවනේ. මේ බැංකර්ස්ලා තම තමන්ගේ වැඩි ඈතක යන්න ඕනේ නැහැ. තමන්ගේ ගම් ප්‍රදේශ, තමන්ගේ නගරේ, තමන්ගේ ප්‍රදේශයේ ගණන් බලලා මට ලබන සතිය කියන්න ඕන කොයිතරම්නම් මං කියන්නේ බැංකු වල නෙමෙයි මුදල් සමාගම් වල නෙමෙයි රයිට් බැංක්ස් වලත් නෙමෙයි ෆයිනෑන්ස් කම්පැනි වලත් නෙමෙයි තමන්ගේ නගරේ හොරණ වෙන්න පුළුවන් අලුතර වෙන්න පුළුවන් මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ පදිංචි ප්‍රදේශ නිට්ටඹුවේ වෙන්න පුළුවන් වත්තල වෙන්න පුළුවන් මීගමුවේ වෙන්න පුළුවන් දැන් කෑගල්ලේ මාතර කොහේ හරි ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශේ ප්‍රධාන නගරවල නගර එක නගරේ ඔයගොල්ලන්ට ආසන්න ප්‍රධාන නගරේ දැන් කොළඹවට ඉන්න නම් කොළඹ අපි ඉතින් කොළඹ බොරැල්ල වෙන්න පුළුවන් නැත්නම් වැල්ලවත්තේ වෙන්න පුළුවන් නැත්නම් නුගේගොඩ පැත්තට වෙන්න පුළුවන් ආදි වශයෙන් වෙන්න පුළුවන් ඒ ප්‍රදේශේ පුද්ගලිකාංශය විසින් කරන ෆෝනින් සෙන්ටර්ස් අපි හිතමු එක එක නම් ගහගෙන උගස්කරෝ අර උගස්කරෝ මේ උගස්කරෝ කියලා ඉන්නේ එවැනි ෆෝනින් සෙන්ටර්ස්
ඕගොල්ලන්ට පේන්න දැන් බෝඩ් ගහලා තියෙන ෆෝනින් ගන්න කොයි තරම්නම් ප්‍රමාණයක් ඒ නගරේ හෝ ඒ උපනගරේ හෝ ඒ ප්‍රදේශේ තියෙනවද කියලා මට ලබන සතිය කියන්න ඕන. හැමෝම රෙස්පොන්ස් කරලා මම අහනවා 1 by 1. බැංකුව කියලා අහනවා හැමෝගෙම රයිට්. NSB ඉන්න කීප දෙනා එක්කෙනා හෝ කීප දෙනා කියන්න, People's Bank කියන්න, Bank of Ceylon කියන්න, Ceylon, Sampath, HNB, Commercial, NDB, Sampath, Nation Trust ඔය ඕන කෙනෙක් හැමෝම තමන් ඉන්න ප්‍රදේශේ කොච්චර ෆෝනින් සෙන්ටර්ස් පානක් තියෙනවද කියලා මට කියන්න ඕන. රයිට්? බොරු කියන්න එපා. මම දන්නවා සමහර ප්‍රදේශවල තියෙන ගණන්. බොරු ගණන් එහෙම කියන්න එපා. මම දන්නවා සමහර නගරවල මමත් මේ කොටත් තැන්වල මට අවබෝධයක් තියෙනවා විශේෂයෙන් මීගමුව, වත්තල, නිට්ටඹුව, කඩවත, කිරිබත්ගොඩ, ඒ වගේම නුගේගොඩ, අතුරුගිරිය, එතකොට බත්තර මුල්ල ඒ ප්‍රදේශවල මට අවබෝධයක් තියෙනවා. රයිට්? ඒ නිසා බොරු කියන්න එපා. මේ ඇත්ත කියන්න. දවසෙන් හරි ආසන්නට ඇත්ත කියන්න කොච්චර ෆෝනින් සෙන්ටර්ස් තියෙනවද? රයිට්? හරිනේ? හරි. අපි යමු. පාඩමට යමු. මම කියාගෙන ආවේ මූල්‍ය සමාගම් වල බැංකුවලත් මූල්‍ය සමාගම් වල ඒ වගේම මේ අර කියපු සෙන්ටර්ස් වල මේ උකස් ගැනීම සිදු වෙනවා. එතකොට මේකේ කොහොමද මේක මේ බැංකු නොවන මූල්‍ය අතර ප්‍රධානම බිස්නස් එකක් මේකත්. ඒක අපි බලන්න ඕන. මම අර පෙන්නපු මේ ප්‍රොඩක්ෂන්ස් වල ඔයගොල්ලන් පෙන්නුවේ loans and advances වල වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ යම් ආකාරයක collateral එක මේකේ ස්වර්ණාභරණ වලත් එහෙමනේ මේ ෆෝනින් කරලත් එහෙමනේ ස්වර්ණාභරණ තියාගෙන දෙන්නේ. සුරක්කුමක් තියන්නේ. එතකොට මේ වගේ තත්ත්වය කොහොමද කියලා බලමු. මේකට කියන්නේ ඇත්තටම රන් බාණ්ඩ උකසට හෝ අත්තිකාරණ ලබා දීම ඔඩපණය. ඒක ප්ලෙජ් නමින් හඳුන්වන්නේ. රන් බාණ්ඩ උකස් නැත්නම් අත්තිකාරණ ලබා දීම ඔඩපණය. බාණ්ඩ භාරය ණය හිමියාට ලබා දෙන. කියන්නේ භාරකාරත්වය විතරයි ලබා දෙනවා. එහි පරිහරණය උට හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, ෆෝනින් සෙන්ටර් එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පරිහරණය කරන්න බෑ. භාරකාරත්වය විතරයි. බාණ්ඩේ අයිතිය ණයකරු විතරයි නේද? අයිතිය තියන්නේ යාටමයි. අත්තිකාරම්ම පොලී ගේමින් පසුව බාණ්ඩේ භෞතිකව ණයකරු වෙත බාර දීමන ණය හිමි බැඳිලා ඉන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් අපි කියන ඔඩපණය, ප්ලෙජ් කියලා කියන්නේ, රයිට්? උකස් ගන්නා විසින් බාර ගන්නා බාණ්ඩය බාරගත් ආකාරයෙන්ම උකස්කරුට බාර දීමට නීත්‍යානුකූලව බැඳිලා ඉන්නවා. ඒක බාර දෙන්න බැඳිලා ඉන්නවා. 42 අංක 13 දන්න ෆෝන් බ්‍රෝකර්ස් ඕඩිනන්ස්. මේක ආඥාපනතක් නිදහසට පෙර තිබිච්ච එකක්. ඒක තමයි ඇප්ලිකබල් ලෝ එක. ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙම උපදෙස් තියෙනවා බැංකු වලට නිකුත් කළා. මුදල් සමාගම් වලට එහෙම නිකුත් කරන්න වෙලා නැහැ. මම දන්න තරමින් තාම නිකුත් කළා නැහැ. බැංකු වල නිකුත් කරපු ගයිඩ්ලයින් එකක් තියෙනවා. කොහොමද ෆෝනින් කරද්දී ක්‍රියා කරන්න ඕන කියලා. එතන නීතිය වෙන්නේ 42 අංක 13 දරන ඔය ෆෝන් බ්‍රෝකර්ස් ඕඩිනන්ස් කියන්නේ. ස්වර්ණාභරණ තැනීම පිළිබඳ කටයුතු වල නීත්‍යානුකූලභාවය මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියට තියෙනවා. ඒ අර 93 අංක 50 දරන ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරී 50 නිකුත් කරදී අංක ඔය කියන කැසට් නිවේදනය අනුව. ඒතර මේ ෆෝනින් සම්බන්ධව මේක තමයි ඇප්ලිකබල් ලෝ එක. රයිට්? රන් වල ප්‍රමිතිය බලන්නේ කැරට් 27 ඉඳලා කැරට් 9 දක්වා අවමාගේ යන කැරට් 9 උපරිම කැරට් 24. රයිට්? එහෙම අපි කියන්නේ. අත්තිකාරම් තීරණය කිරීමේදී පාසලන් කරුණු කෙරේ අවධානය යොමු වෙන්න ඕන. ඔන්නේ මේ ප්‍රධාන කාරණා. සමහර ප්‍රශ්නයක අහන්න පුළුවන් රන් බාණ්ඩ උකස් ගැනීමේදී ෆෝනින් වලදී අත්තිකාරම් තීරණය කිරීමේදී අවධානය යොමු කරන කාරණා කෙටියෙන් සාකච්ඡා කරන ලකුණු 5යි. ඒ වගේම අහන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේවා ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. රන් වල පිරිසිදුභාවය, බාණ්ඩයට වෙළඳපොලේ තිබිය හැකි මිල, උකස් කිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය, උකස් බේරා ගැනීමට ඇති හැකියාව. මේ කාරණා ඉතා වැදගත්. රන් වල පිරිසිදුභාවය, කැරට් ප්‍රමාණය, වටිනාකම, බාණ්ඩයට වෙළඳපොලේ තිබිය හැකි මිල, මාකට් ප්‍රයිස් එක, උකස් කිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය, ඕනර්ෂිප් එක, උකස බේරා ගැනීමට ඇති හැකියාව. මේ කාරණා තමයි වැදගත් වෙන්නේ අත්තිකාරම තීරණය ගන්න. ඇඩ්වාන්ස් එක කොච්චර දෙනවද කියලා තීරණය කරන්න. හැබැයි දැන් නම් තරගෙට මේවා නෙමෙයි බලන්නේ. අපි තමයි වැඩිම දෙන්නේ. අපෙන් තමයි වැඩිම අත්තිකාරම් කියලා තරගෙට බෝඩ් ගහලා අත්තිකාරම් දෙනවා. 80000 කියනවා, 90000 කියනවා, ලක්ෂය කියනවා, අරම කියලා මෙහෙම කියලා දෙනවා. වෙළඳ පොලේ යම් ආකාරයකට හදිසියෙවත් පිළි කියන්න බෑ මිල ගණන්. වෙළඳ පොලේ මිල ගණන් රන් මිල පහළ යනවා. පහළ ගියොත් වටිනාකම අඩු වෙනවා. ඒතර ඇඩ්වාන්ස් දීලා තියෙනවා වැඩි ගාණකට කලින් තිබිච්ච වෙළඳ මිලට. ඒතර මොකද වෙන්නේ? ඒකට තමයි කියන්නේ අතින් කාලා හරක් බලන්න වෙනවා කියලා. එහෙම වෙන වෙලාවල් බැංකුව වලට වෙලා තියෙනවා. පහුගිය කාලේ පීපල්ස් බැංක් එකට ඕක වුණා මම දන්නවා. ඉතින් පීපල්ස් බැංක් ඉන්නේ දන්නව ඇති. අත්තිකාරම් දීගෙන ගිහිල්ලා පහුගිය කාලේ රන් මිල පහළ ගියා. මම කියන්නේ 2000 අර ලෝක මූල්‍ය අර්බුදයෙන් පස්සේ
2011 12 13 කාලේ වගේ. ඒ ගියාම ගොඩක් මිනිස්සු බේර ගන්න ආවේ නැහැ. ඒ ලක්ෂයක වටන බඩුවට 90000ක් අරන් තියෙනවා. දැන් වටනකම 80000ට 90000ට නැත්නම් 70000ට බහිනවා. මේ මනුස්සයා කල්පනා කරනවා මම දැන් රන් මිල අඩු වෙලා මම මේකට වැඩි ගානකුත් අරන් තිනවා මම බේර ගන්න ඕනේ නැහැ නිකන් ඉන්න මට වැඩක් නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේක හරි කොම්ප්ලිකේටඩ් වැඩක්. මේක හරියට තීරණය කිරීම මේ මිල තක්සේරු කිරීම වෙන ලෝක වෙළඳපොලේ රන් මිල ලබා දෙන අත්තිකාරම් පාලනය තීරණය කිරීම මේක හරි බොහොම පරිස්සමට කරන්න ඕන වැඩක්. ඒවා බැංකුවල මූල්‍යායතන ප්‍රධාන කාර්යාලය මගින් ඒ සම්බන්ධ වක්කීම් දරන උදවිය මගින් තීරණය කරලා අනිත් අය ගයිඩ් කරලා ඔපරේට් කරන්න ඕන. ඒ නිසා අපි ඒව ගැන මේක ඉදිරි විස්තර අපි කතා කරමු. මේක අනිත් කාරණා තියෙනවා. අපිට අද තියෙන මේ පාඩම් වලින් ඉතුරුනේ මෙන්න මේකත් මේ ටේබල් එක මම කතා කරා. මෙන්න මේ ස්වර්ණාභරණ රුකස්නේ නෝට් එකක් විතර. ඒකට ලබන සතියේ මම තව නෝට් දෙකක් එවනවා ඕගොල්ලන්ට. සහ මේක ඉවර කරලා ඒකට යන්න යන්න. රයිට්? ඊළඟ සතිය අපි සුපුරුදු පරිදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි දැන්ට අදට දාස කිරුම අපේ වෙලා ඉවරයි නේද? ඔව් වෙලා ඉවරයි. එහෙනම් හැමෝටම thank you. රයිට්.